ඔයගලන්ට පටන් ගන්න ඉස්සෙල්ලා මම කියන්න මට අමතක වෙන්නේ ඉස්සෙල්ලා ඊට පස්සේ අනිත් ඒවාත් මම ආපහු මතක් කරන්නම්. IBSL එකකින් මට ඔයගලන්ට කියන්න කියලා කිව්වා. ගොඩක් වෙලාට ඔයගලන්ගේ එක්සෑම් එක සමහර විටක දැන් මේක ඉවර වුණාට පස්සේ අපි හිතනවා පළවෙනිදාට රට අරිය කියලා නේ. රට ඇරියත් අපිට ඔක්කොම ඩෑස්ටි කරලා ඔක්කොම කරලා ගන්නකොට දෙසැම්බර් ජනවාරි විතර වේවි කියලා තමයි අපි හිතන්නේ. තාම කිසිම මේකක් නැහැ. එතකොට අපි එච්චර කාලෙ ඉන්න ඕනේ නැහැ. අපි ඉක්මනටම තව මාසෙකින් ඔක්තෝබර් මාසේ අන්තිමට වගේ ටාගට් කරලා මම බැලුවේ ක්ලාසස් ටික ඉවර කරනවා. ක්ලාසස් ටික ඉවර කරාට පස්සේ අපි තව අර ගණන් වලට තව ක්ලාස් එකක් වැඩිපුර එකක් තියමු. තියලා ක්ලාසස් එකක් හෝ දෙකක් තියලා මේ ගන්න. හැබැයි ඔයගොල්ලන්ට මම දීලා තියෙන ඒ ගණන් දැන් මම ඒ වගේ මහන්සි විසින් දෙන්නම ගන්නලා තියෙනවා ඒ ගණන් ජාති දෙක හදන විදිය. ඒවා දැන් ටික ටික හදලා ඔයගොල්ලෝ තියා ගන්න ඕන. අපි කරන්නේ ඊට පස්සේ හරි වැරදි බලන විතරයි. ආපහු ගණන් හදන්නේ මේ ක්ලාස් එකේ. ඒ හරි වැරදි ටික විතර බලන්න පුළුවන් අපිට. හරිද? ඒක ඔයගොල්ලන්ගේ වගකීම. ඔයගොල්ලෝ මහන්සි වෙන්නේ නැත්නම් නිකන්ම මේ වෙන්නේ නැහැ. එක්සෑම් පාස් වෙන්නේ නැහැ. අර ඊයේ මම දැක්කා මේ මොකද්ද මේ මතක නැහැ මොකද්ද ටෙලිග්‍රෑම් එකක මම නිකන් නිවුස් වල ඉස්සලා බලපල ඉන්නකොට කියනවා ඒ මනුස්සයා විකුණන දැන් ඕක තමයි රටේ වෙන්නේ. ඒ මනුස්සයා මොකද දෙලක් විකුණනවා මේ අනේ අම්මා කෙනෙක් කියලා කියන ළමයා කොහොම හරි O level පාස් වෙන්න ඕන කරලා දෙන්නේ කියලා. මෙන්න කියන හරි රුපියල් 50000ක් දෙන්න මම මේක දෙන්නම් මේ තෙල ඔළුවේ ගා ගන්න කියන්න මේ බවෙන්න එපා විභාගයට නොගියත් ළමයා පාස් වෙයි කියලා. මේ වගේ අන්ධ විශ්වාස වලින් නම් යන්න එපා. පාඩම් නොකරන විභාගේ පාස් වෙන්න අමාරුයි. විශේෂයෙන්ම බැංකින් වගේ ඒවා නම් කොහොමත් බෑ. දැන් කොහොමද විභාගයට එන්නේ නැත්නම් පාස් වෙන්නේ කොහොමත් නෑ. right? හොඳ පාඩම් කරලා පාස් වෙන්න බෑ. අනිත් එක තමයි IBSL එකෙන් උගන්ට අප්ලෝඩ් කරලා තියෙනවා ඉවලුවේෂන් එකක්. ඒ කියන්නේ ගුරුවරයාම ඉවලුවේට් කරන මාව ඉවලුවේට් කරන ඉවලුවේෂන් එකක් දාලා තමයි හැම අවුරුද්දම ඔයගොල්ලෝ දන්නවා evaluation එකක් තියෙනවා of the lecturers that you have to fill it not now not today not now කියන්නේ not now මේ ක්ලාස් එක ඉවරනකම් කරන්න එපා. ඊට පස්සේ ලබන සුමානේ සෞන්ද අඟහරුවාදා වෙනකොට අනිවාර්යයෙන්ම පුරවලා IBSL එකට යවන්න. ඒක IBSL එකට මේ ඔන්ලයින් තියෙන ඉවලුවේෂන් එක ඒක පුරවලා යවන්න. හැබැයි දැන් ඒක අරින්නවත් බලන්නවත් කිසි දෙයක් කරන්න එපා. ඒක තහනම්. ක්ලාස් එකෙන් පස්සේ ෆ්‍රී වෙලාවක බලලා කරන්න. හරි. හරි. අද අපි කරන ඒරියා එක bonds and guarantees. බැඳුම් කර සහ අපකර. මේ බැඳුම් කර සහ අපකර වල ලොකු ඉතිහාසයක් තියෙනවා. ඇත්තටම ගත්තොත් එහෙම මේ අපි මේක කලේ නෑ නේද බැඳුම් කර සහ අපකර මම ඔයගොල්ලොත් එක්ක. කලේනෙම දේ. නෑ සර්. කලේ නෑ. හරි. මොකද මට ඉංග්‍රීසි ක්ලාස් එකේදී මට මිස් වුණා මේක. මම ඉංග්‍රීසි ක්ලාස් එකේ ඒගොල්ලන්ට එක්ස්ට්‍රා ක්ලාස් එකක් තියෙන මේක කළා. ඊට පස්සේ මට අමතක වෙනවා මම දැන් සුමාන දෙකට ඉස්සලා තාපෝ කරන්න ගත්තා. ඒකට තමයි ඒගොල්ලෝගේ සයි මේක අපිට කළයි කියලා. ඔයගොල්ලොත් එක්ක මම කළේ නෑ. දැන් අපි දන්නවා the Middle East countries සල්ලි ඕන තරම් තියෙනවා. මොනවා හින්දාද? තෙල් හින්දා. එතකොට තෙල් එන්නේ ඉස්සලා 9 තෙල් එහෙම හොයාගත්තේ Middle East countries 1955 58 60 එනේ කාලෙදී. early 60s තමයි ආවේ. ඊට පස්සේ ඊට කලින් අතරම ඒගොල්ලෝ යන බෙඩුවියන්ස් කියන්නේ අපේ ඉන්න අහිකුන්ටිගෝ තැන් වල ගිහිල්ලා සුමාන දෙකේ උඩ අරන් ගහගෙන ඉන්න තමන්ගේ සබ්බසකල කලමනාවම අරන් ගිහිල්ලා එතනින් තවත් තැනකට යනවා ඒ වගේ. මේ මිනිස්සුත් ඔය අද ඉන්න ඔක්කොම මල්ටි බිලියනර්ස් ලගේ ආදි පරම්පරාව සීයලා
මුත්තලා එහෙම ඒවා ඒ කට්ටිය ඒ වගේ තමයි. ඒගොල්ලන්ට කාන්තාර යනවා. කාන්තාර තැන් තැන් වලට ගිහලා ෂේම භූමියක් හම්බෙච්ච තැන ගහලා ටිකක් වෙලා මාසයක් විතර වගේ ඉන්නවා. ඊට පස්සේ එතන ඒගොල්ලෝ කලේ මේ සත්ත්ව ගොවිපළවල තමයි තියෙන සත්තුත් යනවා. ගිහිලා එන්න. අන්න ඒ වගේ තමයි මේ මිනිස්සු ජීවත් වෙන්නේ. ඊට පස්සේ ඔයිල් මේ හාරන්න ගත්තට පස්සේ තමයි මේ මිනිස්සුන්ට සල්ලි ලැබුණේ. සල්ලි ලැබුණාම දැන් ඒගොල්ලන්ට මේ රටවල හිටිය නායකයෝ පාලකයෝ අර බෙඩුවියන්ස්ලාගේම පාලකයෝ. ඩුබායි ගත්තොත් එම ඩුබායි වල දැන් ඉන්න පාලකයා ෂේක් මොහමඩ්ගේ තාත්තා ෂේක් රෂීඩ් කියලා. ෂේක් රෂීඩ් තමයි ඩුබායි වල ඒ දවස්වල හිටියේ මුලින්දම පාලකයා ඩුබායි ආරම්භයේ ඉඳන්ම. එතන ඒගොල්ලෝ කරපෑනේ ඒගොල්ලන්ට හොඳ දූරදර්ශන ඥානයක් තිබුණා. ඒගොල්ලෝ කිව්වා දැන් ඔක්කොම තෙල් ලිං හාරන්නේ යුරෝපීය ජාතිකයන්. මේගොල්ලෝ කිව්වා අර මිනිසුන්ට අපිට එයාපෝට් එකක් නැහැ. ඩුබායි වල එයාපෝට් එකක් තිබුණේ නැහැ. 1960s වල තමයි ඩුබායි එයාපෝට් එක. අද ලෝකයේ ලොකුම එයාපෝට් එක. ලෝකේ ලොකුම එයාපෝට් එක ඩුබායි එයාපෝට් එක. ටර්මිනල් 8ක්ද කොහෙද තියෙනවා. එක ටර්මිනල් එකෙන් තව ටර්මිනල් එකකට යන්න ට්‍රේන් එකක යන්න ඕනේ. ඇතුලේ. ඒ වගේ ලොකු විශාල එයාපෝට් එකක්. නමුත් කලින් එයාපෝට් එකක් තිබුණේ නැහැ. ඉතින් ඊළඟ ඉස්කෝල තිබුණේ නැහැ. හොස්පිටල්ස් තිබුණේ නැහැ. මේගොල්ලෝ ඇවිල්ලා අර බෙඩුවියන්ස්ලා. ඉතින් ඒවා නැහනේ. දැන් ඔන්න ඒගොල්ලෝ එක තැනකට පදිංචි වුණා. ඩුබායි නගරේ පදිංචි වුණා. දැන් ඔන්න දැන් ඒගොල්ලෝ වෙළඳ බවටපත් වෙනවා. එතකොට ඒගොල්ලන්ට මේවා අවශ්‍ය. ඉතින් ඒවා හදන්නේ කිව්වා. අර යුරෝපියන් නේෂන්ස් බැලුවා මේගොල්ලන්ට මුන්නා මහ මොඩියෝ ටිකක් මේගොල්ලන්ට මේවා මේ යමක් කමක් තේරෙන්නේ නැහැ. ඒක හින්දා මේගොල්ලෝ හරි අපි හදලා දෙන්නම් කියලා මේ මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන සල්ලි ගසා කෑවා. වැඩේ කරේ නැහැ. ඉතින් අන්තිමේදී කාලයක් යනකොට මේගොල්ලන්ට තේරුණා මෙන්න මේ මිනිස්සු වංචා කරන කට්ටියක් කියලා. එතකොට තමයි ওই කාලේ තමයි ඩුබායි වල පළවෙනි බැංක් එක ඇති වුණේ. ඒගොල්ලෝගේ කිව්වේ බැංක් බ්‍රිතානියා කියලා කිව්වේ කෙනෙක් බ්‍රිතාන්‍යයේ බැංකුවක් කියලා කිව්වේ මේ බැංක් බ්‍රිතානියා කියලා HSBC බැංකුව. HSBC බැංකුව. HSBC බැංකුව පටන් ගත්තට පස්සේ දැන් බැංකුවෙන් ඒගොල්ලෝ අවවාද අනුශාසනා අරගෙන අර කොන්ට්‍රැක්ටර්ස්ලා කොන්ට්‍රැක්ට් එක කරනකොට ඒක හරියට කරලා මේක බාර දෙනවයි කියලා බැඳුම් කරයක්. එහෙම නැත්නම් අප කරයක්. එක්ක බොන්ඩ් එකක් එහෙම නැත්නම් ගැරන්ටි එකක් අත්සන් කරගන්න ඕනේ කියලා කිව්වා. බැරි වෙලාවත් කලේ නැත්නම් අර කොන්ට්‍රැක්ටර් සල්ලි ගෙවන පිළිවෙලට. එතකොට අන්න ඒක තමයි ඔය බැඳුම් කරවල ඉතිහාසය. දැන් ඊට පස්සේ ඔක දිගින් දිගට ගියා වර්තමානයේ නම් ගෝලීය ආර්ථිකයේ බැඳුම් කරවල භූමිකාව ගැන කියලා වැඩක් නැහැ. හැම දෙයකටම බැඳුම් කර අප කර අවශ්‍යයි. ජාත්‍යන්තර වෙළඳාමට අදාළ ඇස්ටිමේට්ගත බැඳුම් කර අප කරවල මුළු වටිනාකම US ඩොලර් බිලියන 100ක්. මිලියන නෙමෙයි බිලියන 100ක් US ඩොලර් බිලියන 100ක් ඉක්මවලා යනවා. ඉතින් හිතා ගන්න පුළුවන් කොච්චර බැඳුම් කර සහ අප කර තියනවද කියන එක. ඊගාවට බැඳුම් කරයක් යනු අපකරුවෙකු විසින් අපනයන කරුවෙකු හෝ කොන්ත්‍රාත් කරුවෙකු වෙනුවෙන් බැංකුවක් හෝ රක්ෂණ සමාගමක් විසින් නිකුත් කරනවා. බැඳුම් කරයක් කියලා කියන්නේ එක්ක අපකාරයෙක් එහෙම නැත්නම් අපනයන කරුවෙක් හෝ කොන්ත්‍රාත් කරුවෙක්. අපකරුවෙකු විසින් අපකරුවෙක් වෙනම තර්ඩ් පාර්ටියක් තමයි අප වෙන්නේ. ඒගොල්ලෝ අප වෙන්නේ කා වෙනුවෙන්ද? එක්ක අපනයන කරුවෙක් එක්ස්පෝර්ට් කෙනෙක් එහෙම නැත්නම් කොන්ත්‍රාත් කෙනෙක් කොන්ත්‍රාත් කරුවෙක් වෙනුවෙන් අර අපකරු වෙන්නේ කවුද? බැංකුව හෝ රක්ෂණ සමාගම. බැංකුව හෝ රක්ෂණ සමාගම තමයි අපකරු වෙන්නේ. ඒක පැහැදිලිද? පැහැදිලි නැත්නම් මට කියන්න. කිසිම කෙනෙක්ට පැහැදිලි නැත්නම් මට කියන්න.
පැහැදිලිද? right. ඊගාවට බැඳුම් කරයක් නිකුත් කරන්නේ එක්ක ගැනුම් කරුවන්ට හෝ අර්ථලාභීන් වෙත. අර්ථලාභීන් වෙත. right. කවුරු වෙනුවෙන්ද මේ බැඳුම් කරය නිකුත් කරන්නේ? අර අපකාරය විසින් කවුරු වෙනුවෙන්ද මේ බැඳුම් කරය නිකුත් කරන්නේ? අපනයන කරුවෙකු හෝ කොන්ත්‍රාත් කරුවෙකු වෙනුවෙන්. මේ දැන් අර රක්ෂණ සමාගමේ නිකුත් කරන සහ බැංකුවකින් නිකුත් කරන අතරේ වෙනස මොකක්ද සර්? සර් රක්ෂණ සමාගමෙන් නිකුත් කරන මේ ට්‍රෙෂරි බොන්ඩ් එක තියෙන වෙනස මොකක්ද සර්? right. බැංකයක් සහ රක්ෂණ සමාගමක් බැංකයක් සහ ඉන්ෂුරන්ස් කම්පැනියක් අතර නිකුත් කරන ට්‍රෙෂරි බොන්ඩ් එකේ වෙනස මොකක්ද සර්? මේ sorry මෙතන ට්‍රෙෂරි බොන්ඩ් එකක් නෙමෙයි මේ. හෙලෝ පාවිච්චි කළා වැරදි වචනයක් ට්‍රෙෂරි බොන්ඩ් එකක් තියෙනවා. ට්‍රෙෂරි බොන්ඩ් එකක් නෙමෙයි පළවෙනි දේ. මේ බැඳුම් කරයක් කියන්නේ ට්‍රෙෂරි බොන්ඩ් එකක් නෙමෙයි. බැඳුම් කරයක් කියලා කියන්නේ හෙලෝ ඔයගලන්ට ඇහෙනවද මාව? ඇහෙනවා සර්. බැඳුම් කරයක් කියලා කියන්නේ එක්කෝ මේ අපනයන කරුවෙක් එහෙම නැත්නම් කොන්ත්‍රාත් කරුවෙකු විසින් නිකුත් කරන අපකරයක්. අපකරයක්. දැන් ඒක අපකරය නිකුත් කරන්නේ යම්කිසි මූල්‍ය ආයතනයක් විසින්. ඒ අපකරය නිකුත් කරන මූල්‍ය ආයතනය එක්කෝ බැංකුවක් වෙන්න පුළුවන්, එක්කෝ රක්ෂණ සමාගමක් වෙන්න පුළුවන්. මොකද රක්ෂණ සමාගමකුත් මූල්‍ය ආයතනයක්. නමුත් ලෝකෙ වැඩිම බැඳුම් කර නිකුත් කරන්නේ බැංකුව. බැංකුව තමයි බැඳුම් කර නිකුත් කරන්නේ. නමුත් රක්ෂණ සමාගමකටත් නිකුත් කරන්න පුළුවන්. රක්ෂණ සමාගම් සමහර රක්ෂණ සමාගම් තියෙනවා අපේ තියෙන බැංකු වලට වැඩිය වත්කම් තියෙන සමාගම්. ඒගොල්ලෝ දෙන ගැරන්ටි එක අපි පිළිගන්නවා. ලෝකේ ඕනම රටක් පිළිගන්නවා. දැන් Lloyd's Insurance එහෙම නැත්නම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ගන්න. ශ්‍රීලංකා ඉන්ෂුරන්ස් ගන්න. ශ්‍රීලංකා ඉන්ෂුරන්ස් එක මොනවාද දුන්නත් අපි පිළිගන්නේ නැද්ද? පිළිගන්නවා. ඕනම රක්ෂණ සමාගම බැංකු වලට වැඩිය වත්කමක් තියෙන කට්ටිය වෙන්න පුළුවන්. ඒකින රක්ෂණ සමාගමකින් නිකුත් කරන්න පුළුවන්. ওই දෙක අතර වෙනසක් නැහැ. කිසිම වෙනසක් නැහැ. අපි දෙන්නේ ගැරන්ටි එකක් දෙන්නේ. එකම දේ තියෙන අපි දෙන්නේ තවත් පාර්ශ්වයක් වෙනුවෙන් ගැරන්ටි එකක් දෙන්නේ. කොහොමද ප්‍රශ්න තියෙනවද? thank you sir. okay fine. treasury bonds එහෙම නෙමෙයි. treasury bonds කියන්නේ වෙනම එකක්. ඒක ගැන අපි කතා කරන්නේ නැහැ. treasury bonds ගැන කතා කරා මම මේ central bank ගැන කතා කරා. හරි. අපකරයක් හෝ බැඳුම් කරය නිකුත් කිරීමේදී බැඳුම් කර ඉල්ලුම් කරන්නාගේ ගිණුම බැඳුම් කරය ඉල්ලුම් කරන්නාගේ ගිණුම හර කිරීමට බලය දෙන ප්‍රතිවන්ධි පූර්ණ කවුන්ට් ඉන්ඩෙම්නිටි එකක් අයදුම්කරු විසින් අත්සන් කරන්න ඕන. අපි හැමතිස්සෙම බැඳුම් කරයක් අපි බැංකුවකින් හෝ රක්ෂණ සමාගමකින් නිකුත් කරනකොට පරිලවත් ක්ලේම් එකක් ආවොත් අපකරු වශයෙන් අපිට මොකද වෙන්නේ? ක්ලේම් එක ගෙවන්න වෙනවා. අපේ කන්ඩිෂන්ස් වලට ක්ලේම් එකක් ඇවිල්ලා තියෙනවා නම් අපිට ක්ලේම් එක ගෙවන්න වෙනවා. ඒ ගෙවන්නම නම් ගෙවන්න වෙන්නේ අපේ කස්ටමර්ගේ account එක ඩෙබිට් කරලා. ඒකින්ද අපි මේක නිකුත් කරන්න ඉස්සෙල්ලාම මේ කස්ටමර්ගෙන් account indemnity එකක් sign කරලා ගන්නවා. එයා අපිට බලය දෙනවා. එයාගේ bank account එක ඩෙබිට් කරලා අර සල්ලි ගෙවන්නේ කියලා. ඒක නැතුව account indemnity එක නැතුව අපි බැඳුම් කරයක් නිකුත් කරන්නේ නැහැ. ඒකත් පැහැදිලිද? පැහැදිලි සර්. පැහැදිලි. හරි. ඊගාවට බැඳුම් කර භාවිතාවන විවිධ ක්ෂේත්‍ර කිහිපයක් අපි හොයලා බැලුවොත් බැඳුම් කර භාවිතාවන විවිධ ක්ෂේත්‍ර කිහිපයක් නම් ඉදිකිරීම ක්ෂේත්‍රය. ඉදිකිරීම ක්ෂේත්‍රය තමයි ගොඩක් වෙන්නේ. ඔය මොන හරි ලොකු ලොකු කොන්ට්‍රැක්ට්ස් කරනකොට ඔක ඕන වෙනවා. එතකොට ඖෂධ ෆාමසිටිකල්ස් ගේනකොටත් අපිට ඒ බැඳුම් කර අවශ්‍ය වෙනවා. right? විදුලි සංදේශ ටෙලිකමියුනිකේෂන් ලොකු ප්‍රොජෙක්ට්ස් ඩයලොග් මොබිටෙල් ඒ වගේ ඒ ලොකු ප්‍රොජෙක්ට්ස් වලට බැංක් ගැරන්ටිස්
අපිට අවශ්‍යයි. ඒකම තව එකක් තමයි ඔයගොල්ලෝ දැකලා තියෙනවා මම මේ දන්න දේවල් වලින් මම කියන්නේ මම ගොඩක් වෙලාට ඔයගොල්ලන්ට මම පැහැදිලි කරන්නේ ප්‍රැක්ටිකල් ප්‍රායෝගික කරුණු. අපි දන්න දේවල්. ඒතකොට ඔයගොල්ලෝ ලේසියක මතක තියාගන්න. අපි ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දැකලා තියෙනවද මේ ටෙලිකොම් ඩයලොග් මොබිටෙල් ටවර්ස් දැකලා තියෙනව නේද? අර සමහර අයගේ ගෙවල් වල වතුරත් පිටිපස්සේ හයි කරලා ඇති උසට උස ටවර් එක මේ යකඩෙන් හදලා right ඒවට මේ ඒ වත්තේ අයිතිකාරයට සල්ලි ගෙවනවද නැද්ද ආයතනේ? ගෙවනවා. හැම කෙනෙක්ටම ගෙවනවා. මම දැන් දන්නේ ලක්ෂ එකමාරක් දෙකක් වගේ ප්‍රමාණයක් අවුරුද්දකට ගෙවනවා. ඒතර එහෙම ගෙවන්න ඒගොල්ලෝ ගෙවාගෙන යනවා. ඒගොල්ලෝ හැමදාම චෙක් එක වෙනවා. නමුත් අර කොන්ට්‍රැක්ට් එක තියෙන කාලෙටම ඔය කොන්ට්‍රැක්ට් එක තියෙන කාලෙටම අපි අර ඩයලොග් ආයතනය හරි නැත්නම් මොබිටෙල් ආයතනය බෑන්ක් ගැරන්ටි එකක් දීලා තිනවා අර පුද්ගලයාට. වත්තයිත් එක්කනට. බෑන්ක් ගැරන්ටි එකක් දීලා තියෙනවා. ඒ බෑන්ක් ගැරන්ටි එකෙන් වෙන්නේ බැරි වෙලාවක් ඩයලොග් සල්ලි ගෙවුවේ නැත්නම් යම් කිසි අවුරුද්දක අපිට පුළුවන් ක්ලේම් කරලා ගන්න. ඒකයි මේ විදුලි සංදේශ වලින් එන්නේ. බලශක්ති ව්‍යාපෘති. බලශක්ති ව්‍යාපෘති වලට නම් ගොඩක් වෙලාවට අපි bonds and guarantees යන බලශක්ති ව්‍යාපෘති කියන්නේ මේ අපි නොරොච්චෝලේ තාප බලාගාරේ නා එතකොට කෙරවල පිටියේ තාප බලාගාරේ ඒ වගේ ව්‍යාපෘති ඒ වගේම ජල විදුලි ව්‍යාපෘති සූර්ය කෝෂ ව්‍යාපෘති ඒ වගේ හැම එකටම බලශක්ති ව්‍යාපෘති වලට බැංක් ගැරන්ටිස් අපිට අවශ්‍යයි. මූල්‍ය ආයතනවල තව කෙනෙක්ට ණයක් දෙනකොට ඒ ගැරන්ටිස් අපිට දෙන්න වෙනවා. රජයේ යටිතල පහසුකම් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ප්‍රොජෙක්ට්ස් වලදී පාරවල් හදද්දී බිල්ඩින් හදද්දී රේල්වේ ලයින්ස් යනකොට ඔය අපිට මේ යටිතල පහසුකම් වලට අවශ්‍ය වෙනවා. ඊකට හතල් කර්මාන්තයට මයිනින් හතල් කර්මාන්තයට ඒකත් අවශ්‍යයි. එතකොට මේ බෙදුම් කර සහ අපකර කියන්නේ බැංකුවක් මගින් දෙන ලබන වක්‍ර මූල්‍ය පහසුකමක්. වක්‍ර මූල්‍ය පහසුකමක්. indirect financial service. මේක වක්‍ර මූල්‍ය පහසුකමක් කියන්නේ. කියන්න බලන්න. මේකට වක්‍ර මූල්‍ය පහසුකමක් කියන්නේ. ඕගොල්ලෝ කතා කරන්න පුතේ. එතකොට තමයි මේක අර එක පුතේ කතා කළා බොහොම හොඳට. මොකද්ද මේ දෙකේ තියෙන වෙනස? අන්න ඒව තමයි එන්න ඕනේ. එහෙම නැත්නම් මේ මං කියන එක අහන් ඉන්න එපා. මම ඇවිල්ලා මේ සියල්ල දත් කෙනෙක් නෙමෙයි. ඔයගොල්ලෝ නොදන්න දේවල් අහන්න ඕන. මොකද්ද මේ වක්‍ර මූල්‍ය පහසුකමක් කියන්නේ? මේ ෆැසිලිටි එක ශ්‍රේෂ්ඨත්වයෙන් පිටත පෙන්눔 කරන අසම්භාව්‍ය වගකීමක් විදිහට දක්වන්නේ. අසම්භාව්‍ය වගකීම. මම දැන් වාගේ උත්තරේ නම් හරි. පෙන්눔 කරන්නේ. හරි වාගේ උත්තරේ හරි. මොකද්ද දුගේ නම? කාංචන මොන බැංකුවේද කාංචන? People's Bank. People's Bank. හොඳයි. කාංචනගේ උත්තරේ හරියටම හරි. හැබැයි ඉතින් මට කාංචන හරියටම තේරුන්නේ නැහැ. මොකද මගේ ඒ ඔයා පාවිච්චි කළ වචනවල සිංහල තේරුම මන් දන්නේ නැහැ. එළිය. ඒකින්ද තමයි මට තේරෙන්නේ නැත්නම් මම කතා කරන්නේ බොහොම සරල භාෂාවෙන්. හැබැයි ඔයා ඔය උත්තරේ ලිව්වනම් ඔයාලට ලකුණු 100ම හම්බ වෙනවා. ඒ ගැන බයන්න එපා පුතේ. ඔයා කියපු දේ මට හරියටම තේරෙනවා. මේ කැල්ල off balance sheet item එකක්. ඒක නේද ඔයා කියන්නේ පුතේ? ඔව් සර් off balance item එකක. මේ කියන්නේ off balance sheet item එකක්. ඒකම මේක වක්‍ර මූල්‍ය පහසුකමක්. indirect financial service එක. මේ වක්‍ර මූල්‍ය පහසුකමක් කියලා කියන්නේ දැන් මේ 1 million වලට ගැරන්ටි එකක් දීලා තියෙනකොට එයාට අපි 1 million දීලාද තියෙන්නේ? එයාට 1 million දීලාද තියෙන්නේ? නෑ සර්. නෑ. එයාට 1 million දීලා නෑ. එයාට 1 million දෙන්න කොයි වෙලාවේද? ක්ලේම් එකක් ආවොත්. ක්ලේම් එකක් ආවොත් විතරයි දෙන්නේ. very good. දැන් තේරුණා නේද වක්‍ර මූල්‍ය පහසුකමක් කියන එකයි off balance sheet එකක් කියලා කියන එක. මොකද පුතේ අර මේ කාංචන මොකද අර off balance sheet එකට කියව වචනේ?
අසම්භාව්‍ය පහසු වගකීමක් විදිහට තියෙනවා කියලා කිව්වේ සර්. අසම්භාව්‍ය වාක්‍යයක් හැටියට ඒක පෙන්නනවා. හරිද? දැන් ඔය වගේම නේද මේ LC එකක් කරියාම LC එකත් off balance sheet. ඒ LC ඒ වගේ. LC එකට claim එක ආවොත් විතරයි ගෙවන්නේ. නැත්තම් ගෙවන්නේ නැහැ. right? අපි claim එක නෙමෙයි sorry. LC එකේ වෙන්නේ if the documents are complied with terms and conditions. මේ සියලුම ලියවිලි මේ සලේකන් ණයවරේ කොන්දේසි වලට අනුගත නම් තමයි ගෙවන්නේ. අනුගත නැත්නම් ගෙවන්නේ නැහැ. right? ඒකත් off balance sheet item එකක්. right? ඒ වගේ. මේක වක්‍ර මූල්‍ය පාසුකම. බැඳුම් කරයක නිර්වචනය කියන්නේ ඉල්ලුම් බැඳුම් කරයක්. ඒ කියන්නේ ඩිමාන්ඩ් ගැරන්ටියක්. ඕන වෙලාවක ඉල්ලුව විතර ටක් ගාලා ගෙවන්නේ. ඩිමාන්ඩ් ගැරන්ටි. ගොඩක් තියෙන ඩිමාන්ඩ් ගැරන්ටි. ඕක බැඳුම් කරයක් යනවා. එයට අදාළ කාර්ය සාධනයේ සිදු නොවන විට අර්ථලාභියා ඉල්ලුව විට ගෙවන බවට අත්සන් කර පොරොන්දු ලියවිලා. මේකට අවශ්‍ය දේ මේ පාර හැදුවේ නැත්තම් මං ක්ලේම් එකක් දානවා. ඒක දෙන්නේ මේගොල්ලන්ට දෙන්නේ ක්ලේම් එක අර කොන්ට්‍රැක්ටර් දෙනවා මේක මේ කාටද RDA එකට රෝඩ් ඩෙවලොප්මන්ට් ඔතොරිටි එකට මාර්ග සංවර්ධන අධිකාරියට දීලා තියෙනවා. මම මේක මේ විදිහට කරනවා මේක කළේ නැත්තම් මට මේ අධිකාරියෙන් කියන මට මේකට ක්ලේම් එකක් ඕන. ඒ ක්ලේම් එකක් දෙනවා කියලා මේ වෙනවා. මේ වෙන්නේ බැඳුම් කර නිකුත් කිරීම මගින් අපනයන කරු හෝ කොන්ත්‍රාත් කරු නිශ්චයාකාරව තමන්ගේ කාර්ය සාධනය කරන බවට ගෙනුම් කරුට යම් විශ්වාසයක් ඇති වෙනවා. දැන් මේක බැඳුම් කර දුන්නාට පස්සේ අපිට පොඩි ඉෂුරන්ස් එකක් එනවා. මම වැඩේ හරියට කරාවිය කියලා. ඒ නොකළොත් මට ක්ලේම් ගන්න පුළුවන්. දැන් බලමු බැඳුම් කරලා පාර්ශ්වකරුවන් කවුද කියලා. බැඳුම් කරලා පාර්ශ්වකරුවන් තමයි එකක් අයදුම් කරු. අයදුම් කරු තමයි එක්ක සැපයුම් කරු වෙනවා, එක්ක විකුණුම් කරු වෙනවා, කොන්ත්‍රාත් කරු වෙනවා, ණය කරු වෙනවා. ඒගොල්ලෝ තමයි මේ බැඳුම් කරේ අයදුම් කරන්නේ. ඇප්ලිකන්ට්. බැංකුවේ. අනිත් එක නා අර්ථලාභියා. අර්ථලාභය කියන්නේ එක්ක ගැනුම් කරු එහෙම නැත්නම් ණය හිමියා. right? එතකොට අපකරු තමයි එක්ක බැංකුව හෝ රක්ෂණ ආයතනය. තවත් ඉන්න පුළුවන් ප්‍රතිඅපකරු. කවුන්ටර් ගැරන්ටෝ ප්‍රතිඅපකරු. කවුන්ටර් ගැරන්ටර්ස්ලාත් ඉන්න පුළුවන්. අපි දැන් ඉස්සරහට යනකොට මේ ඉගෙන ගන්නවා. right? වර්තමාන බෙදුම් කරවල ඇති විශේෂිතම ලක්ෂණය නම් ඒවා ඇති ස්වාධීන භාවයයි. මේක තාමත් වැදගත්. බෙදුම් කරවල තියෙන විශේෂිතම ලක්ෂණය තමයි it's independent document. independent මේ ස්වාධීන භාවය. අපි කාටවත් බැඳිලා නැහැ. independent විදිහට තමයි බෙදුම් කරේ දීලා තියෙන්නේ. එනම් අපකරුගේ වගකීම වුණේ අදාළ බැඳුම් කර කොන්දේසි ප්‍රකාර යම් ඉදීමක් ඇති විට නොපමාව ගෙවීම කිරීම. එතකොට ණය හිමියට ඕ ගැනුම් කරුට ඕ අර්ථලාභයට හරි පහසුයි. ඕනෙලා අපිට ක්ලේම් එකක් දැම්මොත් සල්ලි ලැබෙනවා on demand. right? බැඳුම් කර වර්ග අපිට ගත්තොත් අපිට ගන්න පුළුවන් බැඳුම් කර වර්ග දෙකක්. ඍජු බැඳුම් කර අනෙක වක්‍ර බැඳුම් කර. One is direct guarantees. The second one is indirect guarantees. ඍජු බැඳුම් කර means direct guarantees. වක්‍ර බැඳුම් කර means indirect guarantees. right? ඉංග්‍රීසි වචනත් වැදගත්. මෙන්න ඍජු බැඳුම් කරයක් කොහොමද වෙන්නේ කියලා තියෙනවා. ඍජු බැඳුම් කරයක් කරන්නේ දැන් බලන්න මේ මෙතන තියෙනවා කාගෙද මේ ඇප්ලිකන්ට් අයදුම් කරු ඉන්නවා අර්ථලාභියා ඉන්නවා බෙනිෆිෂරි අර්ථලාභියා ඉන්නවා
ඒතර ඒ දෙන්න අතර තියෙනවා කොන්ට්‍රැක්ට් එකක්. මොකද මේ කොන්ට්‍රැක්ට් එකේ යම් කිසි බිල්ඩින් එකක් හදන කොන්ට්‍රැක්ට් එකක්. right? ඉතින් දැන් එතකොට දැන් මේ මම ලොකුවටම මහාපානයක් නැතුව මේ කොටේ දෙයක් බලමු. දැන් ඔයා ඔයාලගේ තාත්තා සල්ලිකාරේ උගාන්ඩ ඉඩ කඩන් ගොඩාක් තියෙනවා. දැන් ඔතකොට පාරේ ඉන්න තියෙන ලොකු ඉඩමක දැන් තාත්තට ඕන පහක බිල්ඩින් එකක් හදන්න. ඒක කුලියට දෙන්න. තට්ටු පහක බිල්ඩින් එකක් හදලා කුලියට දෙන්න මේ තට්ටු හදද්දී අපි කොන්ත්‍රාත්යකට දෙන්න ඕන. අපිට කරන්න බෑනේ මේ දුර පැනලා අනේ බඩු හොයාගන්න බෑ. මේ හොයාගන්නත් බෑ. හොය තාත්තට වෙන වැඩ තියෙනවා. දැන් කියනවා මම මේක කොන්ට්‍රැක්ට් එක නෙත් දෙනවා. ඔන්න එතකොට අපි කොන්ට්‍රැක්ට් එක පාන ආවට පස්සේ ඒ කොන්ට්‍රැක්ට් මායි අතර යම්කිසි ගිවිසුමක් ඇති වෙනවා. මේ කාලේ මේක කරලා දෙන්න ඕනේ. ඒ ගිවිසුම ප්‍රකාරව ඊට පස්සේ මම කියනවා මේකේ අපේ කොන්ට්‍රැක්ට් එකේ හැටියට මට ඕන බැංක් ගැරන්ටි එකක්. මට කාටවත් විශ්වාස කරන්න බෑ මේ සත්‍යවල බැංක් ගැරන්ටි එකක් ඕන. ඉතින් බැංක් ගැරන්ටි එකක් ඕනේ කිව්වම අර කොන්ට්‍රැක්ට් කියන හරි මම දෙන්නම්. එයා යනවා එයාගේ බැංකුවට. එයාගේ බැංකුව පීපල්ස් බැංක් එක. රයිට්? කාංචනාලගේ බැංකුවට යනවා. ගිහිල්ලා අන්න කාංචනාව හම්බ වෙනවා. හම්බෙලා කියනවා මිස් මට බැංක් ගැරන්ටි එකක් ඕන. කීයකද? මිලියන මුළු කොන්ට්‍රැක්ට් එකේ අපි දැන් වටිනාකම මිලියන 100ක් කියලා. මට බැංක් ගැරන්ටි එකක් ඕන මිලියන 100ක්. මිලියන 100ක බැංක් එකක් ඉල්ලුවාම පීපල්ස් බැංක් එකෙන් හරි ඕනම බැංකුවකින් ටක් ගාලා දෙනවද? හරි වාඩි වෙන්න විනාඩි 10ක් ඉන්න මම දෙන්නම් කියලා එහෙම දෙනවද? කොලැටරල් එකක් එකපාරට දෙන්නේ නැහැ කොලැටරල් එකක් ඉල්ලනවා. අපි අහනවා මොනවද මේ ඔයාලට තියන්න පුළුවන් කොලැටරල් එකට. ඒ මාසෙක මිලියන් 100ක් නැහැ මිලියන් 100ක් බැංකුවට කොලැටරල් තිබ්බොත් එහෙනම් කොහොමද එයා බිස්නස් එක කරන්නේ? හරි මගේ තියෙන ප්‍රොපර්ටි එකක් මම ඒ ප්‍රොපර්ටි එක කොලැටරල් තියනවා. ඒක මිලියන් 100කට වටිනවා. ඒක අපි අරගන්නවා. මොන හරි කොලැටරල් එකක් තියලා බැංකුව බැංක් ගැරන්ටි එකක් ඉෂුව් කරනවා. ඒ කියන්නේ ඇප්ලිකන්ට්ගේ දැන් මේ ඇප්ලිකන්ට් ඇවිල්ලා එහෙම නැත්නම් කොන්ත්‍රාත් කරුද? කොන්ට්‍රැක්ට් कॉन्ट्रैक्ट करो අර තාත්තා තමයි අර්ථලාභය. එතකොට බැංකුවෙන් කොන්ට්‍රැක්ට් එක ඉස්සම not the contract guarantee issue කළාම එයා ඇක්චුලි ඉෂුව කරනවා අර්ථලාභයට. දැන් අර්ථලාභය තෝසයි කොන්ත්‍රාත් තියෙනවා. කොන්ත්‍රාත් කාර්යය මට 100 මිලියන් ටිකක් දීලා තියෙනවා. එයා හදාගෙන යනවා. හරිද? එතකොට මම දැන් ටිකින් ටික සල්ලි ටික දීගෙන මට යන්න පුළුවන්. එයා බැරිලාවත් කොන්ත්‍රාත් එක මගේ ගිවිසුම් ප්‍රකාරව කළේ නැත්නම් සල්ලි ටික ක්ලේම් කරන්න පුළුවන්. දැන් හැපි. ඒක තමයි ඍජු බෙදුම් කරයක් කියන්නේ. ඍජු බෙදුම් කරයක් වෙන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා. දැන් තියෙනවා. දැන් ඇප්ලිකන්ට් ඉන්නේ ඇප්ලිකන්ට් කියන්නේ කොන්ත්‍රාත්කරු කොළඹ ඉන්නකොට
බෙනිෆිෂරි ඒ කියන්නේ අර්ථලාභියා ඉන්නේ කිලිනොච්චි. හරි යාපනයේ. එයා යාපනයේ ඉන්නේ. අර්ථලාභියා යාපනයේ. යාපනයේ හදන සුපර් මාකට් එකක්. යාපනයේ සුපර් මාකට් එකක් හදනවා. එතකොට යාපනයේ සුපර් මාකට් එකක් හදන අපේ ප්‍රභාකරන් සහෝදරයා දැන් අර කොළඹ ඉන්න කොන්ත්‍රාත්කරුට කියනවා රයිට් මට බැංක් ගැරන්ටියක් ඕන. බැංක් ගැරන්ටියක් ඕනේ කොහම එයා යනවා එයාගේ බැංකුවට පීපල්ස් බැංක් එකට යනවා. පීපල්ස් බැංක් හෙඩ් ඔෆිස් එකට ගිහිල්ලා එයා ක්ලේම් ඇප්ලයි කරනවා බැංක් ගැරන්ටි එක. කරාට පස්සේ ඔබ ඩිලිවර් කරනකොට මගේ බැංකුව හරහා ඩිලිවර් කරන්න. එයාගේ බැංකුව තමයි අර්ථලාභයාගේ බැංකුව තමයි බැංක් ඔෆ් ස්ලාම්. අර්ථලාභයාගේ බැංකුව තමයි බැංක් ඔෆ් ස්ලාම්. එහෙම නැත්නම් පීපල්ස් බැංක් එකකින් පීපල්ස් බැංක් එකකින් හරිද? අපි පීපල්ස් බැංක් එක. එතන පීපල්ස් බැංක් එක ඉෂු කරනවා ගැරන්ටි එක පීපල්ස් බැංක් ඔෆිස් එකේ ඉෂු කරලා ඒගොල්ලෝ ඇඩ්වයිස් කරනවා issue the guarantee to the People's Bank Jeffton branch. The People's Bank Jeffton branch එක අර ප්‍රභාකරන් සහෝදරයට දෙනවා. ගන්න තේරෙනව නේද? හැබැයි වෙන ගැරන්ටි දැන් අර People's Bank Jeffton branch එක වෙන කිසිම අන්ඩර්ටේකින් එකක් ගන්නෙ නෑ. කිසිම අන්ඩර්ටේකින් එකක් ගන්නෙ නෑ. ඒතර මෙන්න මෙහෙම තමයි මේක සිද්ධ වෙන්නේ. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවද? එහෙම නැත්නම් අපි යමු. ක්ලේම් කතාව වක්‍ර බෙදුම් කරලා. ක්ලේම් එකක් આવොත් ක්ලේම් එයා පීපල්ස් බැංක් ජෙෆ්නා වලට එයාගේ ක්ලේම් එක දෙනවා. පීපල්ස් බැංක් ජෙෆ්නා එකක් ගාලා කොළඹට එවනවා. එච්චරයි. අප්‍රූවල් එක අහම ගෙවනවා. හරි? right. වක්‍ර බෙදුම් කරලා ඉන්ඩිරෙක්ට් ගැරන්ටි එකක්. කොහොමද වෙන්නේ කියලා තත්පරයකට මම තත්පරයක් දෙන්න. එතකොට කොහොමද වක්‍ර බෙදුම් කරයක් වෙන්නේ? දැන් මේකේ උදාහරණයක් ගත්තම ඒකත් තවත් ලේසියි. මේ දවස්වල දැන් ව්‍යාපෘතියක් කියන්න බලන්න. සෙන්ට්‍රල් හයිවේ එක හදනව නේද? මොකද්ද මේ කොළඹ කැන්ඩි හයිවේ එක හදනවනේ මේ දවස්වල නේ? නේ? එතකොට කොළඹ කැන්ඩි හයිවේ එකේ කොන්ට්‍රැක්ට් එක ගන්න තියෙනවා චීන සමාගම. මේ චීන සමාගම කරන් තියෙන කොන්ට්‍රැක්ට් එක. එතකොට මේ මට හැබැයි දාන්න තිබුණේ මේකේ බෙනිෆිෂරි එකේ මූණ නිකන් චීන මූණක් වගේ නේ දැක්කම පේන්නේ. ඒක දාන්න තියෙන අනිත් පැත්තට නේ. ඇත්තටම කොන්ත්‍රාත්කාරය චීන වගේ. මම වීඩියෝට කිව්වේ. චීන සමාගම කොන්ට්‍රැක්ට් එක අරන් තියෙනවා. එතකොට මේ චීන සමාගම කොන්ට්‍රැක්ට් එක අරන් තියෙනකොට කවුද ඒගොල්ලෝ අතර කොන්ට්‍රැක්ට් එකක් තියෙනවා මේක මේ මාර්ගය හදන්න. කවුද ඒතර බෙනිෆිෂරි අර්ථලාභය කවුද වෙන්නේ? කියලා බලන්න නිකන් කැන්ඩි හයිවේ එකේ ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් එක. ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් එක. very good. ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් එකේ මොකක්ද දෙන්නේ ආයතනේ? RDA එක. RDA. Road Development Authority එක. Road Development Authority එක තමයි මේකේ කොන්ට්‍රැක්ට්. sorry අයිතිකාරයා. එතකොට ඒගොල්ලෝ කියනවා මට දෙන්න කොන්ට්‍රැක්ට් එකක් ඕන. දැන් චීන සමාගමට තියනවද මෙහි accounts තියනවද? මෙහි බැංකුවල accounts තියනවද? නෑ. ඒගොල්ලෝ
they are domiciled in China. ඒගොල්ලෝ භූගෝලීය වශයෙන් පිහිටලා ඉන්නේ චීන. එතකොට එයා යනවා එයාගේ බැංකුවට එක්සිම් බැංක් චයිනා. එක්සිම් බැංක් චයිනා වලට ගිහලා කියනවා මට බැංක් ගැරන්ටි එකක් දෙන්න. ඒ බැංක් ගැරන්ටි එක මට ලංකාවේ ලංකාණ්ඩුවේ RD එකට අර්ථලාභය හැටියට මට බැංක් ගැරන්ටි එකක් දෙන්න. එතකොට එහෙම කියලා එයා ඉල්ලුම කරනවා ඇප්ලිකේෂන් එක. දැන් අර කලින් එකේදී බලන්න කලින් එකේදී ගැරන්ටෝ තමයි ඉෂුම් බැංක් එක. ඉෂුම් බැංක් එක තමයි ගැරන්ටෝ. එයා තමයි මේක නිකුත් කරන්නේ. එතකොට ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්නේ ඇප්ලිකන්ට්. ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්නේ ඇප්ලිකන්ට්. දැන් මේකේ ඇප්ලිකන්ට් ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා. දීලා එයා කවුන්ටර් ගැරන්ටි එකකුත් දෙනවා. මට බැංක් එකේ කවුන්ටර් ගැරන්ටි එකක් දෙනවා. බයෙන්ඩ එපා මම මේක කියවනවා කියලා. එයාගේ බැංකුවට. එතකොට අර ඇප්ලිකන්ට් වෙනුවෙන් on behalf of the applicant අර බැංක් එක on behalf of the applicant අර බැංක් එක Exim Bank China issue කරනවා බැංක් ගැරන්ටි එක. issue කරලා advise කරනවා People's Bank එකට කලම්බෝල. RD එකේ account එක තියෙන People's Bank එකේ. ඒගොල්ලෝ දීලා තියෙනවා. එතකොට ඒ නිකුත් කරන්නේ counter guarantee එකක්. ප්‍රති අපකරයක්. ප්‍රති අපකරයක්. counter guarantee එකක් issue කරන්නේ. මොකද RD එක කියනවා මට මේ Exim Bank මේ මොන රජාගේ බැංකුව වුණත් මට චීනේ බැංකු වලින් ගැරන්ටිස් එපා. එහෙම වුණොත් ක්ලේම් එකක් આવොත් මට යන්න වෙනවා චීනට. මට ඒ වෙපා. මට ඕනේ මගේ රටේ බැංකුව මට මේ ගැරන්ටි එක දෙන්න. කිව්වොත් People's Bank එකේ හිර වෙලා. දැන් ඒගොල්ලෝ තමයි දැන් මේ කියන්නේ ඒගොල්ලන්ට දෙන්න ගැරන්ටි එකක් දෙන්න ඒගොල්ලන්ට සිකියුරිටි කරනවා. ඒකට ඒගොල්ලෝ කවුන්ටර් ගැරන්ටි එකක් ඉල්ලනවා. ඒතර Exim Bank එකේ කවුන්ටර් ගැරන්ටි එකක් දෙනවා. ඊට පස්සේ People's Bank එක ඒක උඩ යා ඉෂුව කරනවා ගැරන්ටි. ගැරන්ටි ඉෂුව කරලා ඇඩ්වයිස් කරනවා RD එකට. RD එක හරි හැපි, ඔක්කොම හැපි. ඉතින් දෙන්න ප්‍රශ්නයක් නැහැ. පැහැදිලි නේද ඒක? දැන් මොනවද ප්‍රශ්නයක් තියෙනවද කියන්න මම? වක්‍ර බැඳුම් කරයක් කියන්නේ මොකක්ද කියලා? දැන් එතකොට නිකුත් කරලා පස්සේ දැන් ඔන්න මේ අර පාර හදාගෙන යනවා. ඒක කැලලක පාර හැදුවේ නැහැ. අපේ ගැරන්ටි එකේ මේ කොන්ට්‍රැක්ට් එකේ හැටියට හැදුවේ නැහැ. එතකොට RD එක ක්ලේම් එකක් දානවා. කාටද ඒගොල්ලෝ ක්ලේම් එක දෙන්නේ? To whom they present the claim? To which bank? The bank who has issued the guarantee. Guarantee එක issue කරපු බැංකුවට තමයි දෙන්නේ. කවුද guarantee එක issue කරපු බැංකුව? People's Bank. They present the claim to the People's Bank. The People's Bank මොකද කරන්නේ? People's Bank තමයි guarantor. අපකරු. බඳුම් කරු. එතකොට එයා ඒ ක්ලේම් එක යවනවා මේ Exim Bank China වලට යවලා කියනවා උගලන්ගේ ප්‍රති මේ බෙදුම් කරේ උඩ ප්‍රති අපකරේ උඩ අරනවා කරලා මේක ගෙවන්න. එතකොට ඒගොල්ලෝ කස්ටමර්ගේ account එක ඩෙබිට් කරලා සල්ලි ටික එවනවා නම්බර 4 remittance issue reimburse කරනවා remittance එක reimburse කරනවා ප්‍රතිපූර්ණය කරනවා මේ issuing bank එකට. එතකොට ඒගොල්ලෝ සල්ලි ටික දෙනවා RD එකට. මම දැක්කන ක්ලේම් එකක් යන හැටි. අපෝ මොන ප්‍රශ්න තියෙනවද අහන්න?
රයිට්. ඊගොල්ලෝ බලමු දේශීය හා විදේශීය වෙළඳාමේදී භාවිත වන විවිධ බෙදුම් කර වර්ග. එකක් තමයි ටෙන්ඩර් හෝ ලන්සුත් බෙදුම් කර. ටෙන්ඩර් or ටෙන්ඩර් bonds or bid bonds. ලන්සු බෙදුම් කර. bid කියන්නේ ලන්සු. foreign exchange ඉගෙන ගන්නකොට අපි කළානේ. ලන්සු සහ අර්පණ කියලා. bids and offers කියලා. ලන්සු. ලේන්සු එහෙම නෙමෙයි. ඊගාට ඉටු කිරීම බෙදුම් කර. එහෙම නැත්නම් කියන performance guarantees. performance bonds. performance. කාර්ය සාධන බෙදුම් කර. ඊගාට අත්කාරම් ගෙවීම බෙදුම් කර. අපි ඉගෙන ගන්නවා මේ දෙකින් දෙකට ඉගෙන ගන්න ඕන. අත්කාරම් ගෙවීම. ඒ කියන්නේ අපිට දැන් ගන්න අර මේ කම්පැනි එකට චීන සමාගමට මේ කොන්ට්‍රැක්ට් එක කරගෙන යනකොට ස්ටේජ් බයි ස්ටේජ් ඒගොල්ලෝ සල්ලි ඕන. මේ කරන්න දැන් සම්පූර්ණ සල්ලි ටික ඉර කරගන්න බෑනේ. සල්ලි ඉර කරගෙන ඉන්නේ දැන් කවුන්ටින් ලිමිට් එකක් දීලා ඒ රටේ. මේගොල්ලෝ සල්ලි ඕන. ඒ සල්ලි ඕන නිසා අපි ටිකෙන් ටික ගෙවනවා. ඒ ගෙවන එකත් අපි ගෙවනකොට ඇඩ්වාන්ස් පේමන්ට් ගැරන්ටි එක අරගන්න ඕන. හරි? ඊගොට ප්‍රතිඥා බාර වොරන්ටි ඕ නඩත්තු බෙදුම් කළා. එතකොට කොන්ට්‍රැක්ට් ඉවරනට පස්සේ අර චීන සමාගමට කියනවා අනේ මට ඔක්කොම සල්ලි ටික දෙන්න. අපි දෙන්න ඕනද නැද්ද? ඔක්කොම කොන්ට්‍රැක්ට් එක හොඳටම කළාට පස්සේ අපි සල්ලි දෙන්න ඕනද නැද්ද? සල්ලි දෙන්න ඕනේ. සල්ලි දෙන්න ඕන. සල්ලි දෙන්න ඕන. හැබැයි අපි අර කොන්ට්‍රැක්ට් එකේ තියෙන එක කන්ඩිෂන් එක ඒගොල්ලෝ අවුරුදු දෙකක් යනකම් මේන්ටනන්ස් බලන්න ඕන. වොරන්ටි එකක් දෙන්න ඕන. මෙහෙන් එනකොට මේ වෙනද මේ උඩනැගලින් ඔය දොඩංගස් ලම්දා එහෙම යනකොට මේ ලොකුල දැක්කනේ නේ කුරුණෑගලේ යනකොට මේ අර වැඩිහරක් යන්නේ කනුමුඩින් යන්නේ. දැන් හදලා තියෙනවනේ කුරුණෑගලට යනකම් පාර අරන් එලා තියෙනවනේ. අරන් කනුමුඩි. ඔය යනකොට ගහක් දෙන කනුව කඩා වැටෙනවා. එතකොට මොකද වෙන්නේ පාර? ඉවරයි. පාරේ ඉතින් කපුවති. එහෙම වුණොත් සල්ලි ඔක්කොම ගත්තට පස්සේ අපිට කොහෙද මේකක් තියෙන්නේ? ඒකින්ද අපි 10% වලට හුඟක් ලාට කියන 10% වලට අපිට මේ රිටෙන්ෂන් බොන්ඩ් එකක් දෙන්නේ කියලා. වොරන්ටි හරි මේ රඳවා ගැනීම නෙමෙයි. මේ වොරන්ටි එකක් හරි වොරන්ටි බොන්ඩ් එකක් හරි මේන්ටනන්ස් බොන්ඩ් එකක් දෙන්නේ කියලා. right? එතකොට ඒක තමයි ඒකට කියන්නේ. ඊකට රඳවා ගැනීම බෙදුම් කරා. රිටෙන්ෂන් බොන්ඩ් එකත් ඒ වගේම එකක්. අපි එක්කෝ අර බංශයට සල්ලි ඔක්කොම දෙනවා. ඊළඟ තව යකින් ගැරන්ටි එකක් අරගෙන ඒ ගැරන්ටි උඩ තමයි ඔක්කොම ටික දෙන්නේ. නැත්තම් රඳවා ගැනීමක් අපි කරන්න ඕන මේ අවුරුදු ගානට. රේගු බෙදුම් කර. කස්ටම් ගැරන්ටි. Excuse me sir. කස්ටම් වලින් බඩු නිකුත් කරනකොට Excuse me sir ප්‍රතිඥා බාර කියන එක තේරුනේ නෑ sir. වොරන්ටි කියන එක ඔව් sir. දැන් අපි ඕන වෙලාවක අපි වොරන්ටි එකක් දෙනවා. මේ පාර අවුරුදු 5ක් තිස්සේ මුකුත් වෙන්නේ නැහැ කියලා වොරන්ටි එකක් දෙනවා. right? ඒ වොරන්ටි එකක් දුන්නාට පස්සේ අපි මොකද කරන්නේ? අර මේ ඒ ප්‍රතිඥාව උඩ අපි නිකන්
එක්කෝ අපිට කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් අපේ අවුරුදු 5ක් යනකම් මේ සල්ලි හිර කරගන්නවා. රිටෙන්ෂන් බොන්ඩ් එකක් කරගන්නවා. අපි ගාව තියාගෙන අපි දෙනවා ගැරන්ටි එකක් අර චීන සමාගමට ඕගලන්ගේ සම්පූර්ණ මුදලෙන් 10% අපි රඳවාගෙන තියෙනවා කියලා. එහෙම නැත්නම් ඒගොල්ලෝ අපිට ගැරන්ටි එකක් දීලා කියනවා එක්ස්චේන්ජ් බැංක් එකකින් අර වගේම ගැරන්ටි එකක් දීලා කියනවා අපිට ෆුල් amount එක දෙන්න. මොන හරි වුණොත් ඒ ක්ලේම් එකක් આવොත් අපි ඒක ඇටෙන්ඩ් වෙනවා. හරි ඒක තමයි ඔයාලා එන්නේ වොරන්ටි එකක් දෙනවා. දැන් ඔයාලට මතකද දැන් අවුරුදු දෙකකට වගේ උඩදී අපි ලොකු අවුරුදු දෙක තුනක් විතර ඇති කොවිඩ් කාලේ හරි කොවිඩ් කාලේට කලින් අපි ලොකු මේ පවර් ෆේල් එක පවර් බ්‍රේක් ඩවුන් එකක් වුණා. නොරොච්චුල්ලේ පවර් ප්ලාන්ට් එකේ නොරොච්චුල්ලේ පවර් ප්ලාන්ට් එකේ බින්ද වැටීමක් වෙලා අපිට ලංකාවපුරාම පවර් ෆේලියර් වුණා. එතකොට අපි දැන් නොරොච්චුල්ලේ පවර් ප්ලාන්ට් එක හදලා අවුරුදු 3ක් 4ක් 5ක් විතර ඇති කමිෂන් කළා. අපි ක්ලේම් කළා අර වොරන්ටි බොන්ඩ් එක උඩ. සල්ලි ඔක්කොම දීලා චීන ආණ්ඩුවට. චීන ආණ්ඩුවට සල්ලි දීලා. ඒත් අපි ක්ලේම් කළා අර වොරන්ටි බොන්ඩ් එක තියෙනනේ. ඒක උඩ ඒගොල්ලෝ ටක් ගාලා කිව්වා නෑ නෑ ක්ලේම් එකක් දෙන්න ඕනේ. අපි ඉන්ජිනියර්ස් ලයිලා මේක ෆික්ස් කරා. ඒ ෆික්ස් කරලා හදලා යනකොට අපි සල්ලි ගෙවුවේ නෑ. මොකද දැක්කක් ගෙවුවේ නෑ. ඒක බඩු දාලා හදන්න උනා නම් ඒගොල්ලන්ගේ වැඩ. මොකද ඒගොල්ලෝ අපිට වොරන්ටි එකක් දීලා තියෙනවා. දැන් ඒ දුවට පැහැදිලිද ඒක? හරි සර් thank you. ඕකේ. රේග බෙදුම් කරා කියන්නේ කස්ටම්ස් වලින් බඩු රිලීස් කරද්දී අපි දෙන බෙදුම් කරා. අනිත් එක මූල්‍ය බෙදුම් කරා ෆයිනෑන්ෂල් ගැරන්ටිස්. තවමන සමාගමට මූල්‍ය පාස් කරලා ලබා ගන්න ඕන නම් අපි ෆයිනෑන්ෂල් ගැරන්ටි එක ඉවත් කරනවා. right? ඊගොඩ උපස්ත ණයවර ලිපි. උපස්ත ණයවර ලිපි. උපස්ත ණයවර ලිපිය කියන්නේ ස්ටෑන්ඩ් බයි LC එක. ස්ටෑන්ඩ් බයි LC එක. ස්ටෑන්ඩ් බයි LC එකක් මම උගන්වන්නත් කිව්වා. මේ types of LCs ගැන කතා කරලා ස්ටෑන්ඩ් බයි LCs ගැන කතා කරලා. ඒ උපස්ත ණයවර ලිපියක් එහෙම නැත්නම් ලිපිය දෙකම කියනවා. අපි එකයි මේ ස්ටෑන්ඩ් බයි ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් එක කියන්නේ. ඒකත් එක that's a type of guarantee. අර වගේ අපි බැංක් ගන්නකොට ස්ටෑන්ඩ් බයි ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් පාවිච්චි කරන්න එකම දේ වෙන්නේ. හැබැයි සමහර රටවල් තියෙනවා යුරෝපේ ඇමරිකාවේ ඒගොල්ලෝ බැංක් ගැරන්ටිස් ඒගොල්ලන්ගේ ලෝ එකේ නෑ. ලෝ එකෙන් පිළිගන්නේ නෑ. නෛතිකව පිළිගන්නේ නැහැ බැංක් ගැරන්ටි එක. ඒ වගේ රටවලට අපි ඉෂු කරලා වෙන්නේ ස්ටෑන්ඩ් බයි ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් එක. හරි. දැන් ස්ටෑන්ඩ් බයි ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් එක පාලනය වෙන්නේ ISP 1998. International Standby Practice 1998. ඒකෙන් තමයි හරි UCP 600 එකෙන් තමයි මේක පාලනය වෙන්නේ. UCP 600 එක මතකනේ ආටිකල් 1 එකේම තියෙනවානේ. ඕනෑම ණයවරයක් හෝ උපස්ස ණයවර ලිපියක්. මේකට අදාළයි. ඒ වගේම ඒකෙන්ද UCP 600 එක හරි විශේෂිතව එකක් තියෙනවා. ISP 1998 එකෙන් පාලනය වෙනවා. දැන් ප්‍රශ්නයක් තියෙනවද කාට හරි? ඊට ටෙන්ඩර් සහ ලංසු බෙදුම් කර.
මේ ටික ඔයගොල්ලෝ කියවන්න මම කියලා දෙන්නම් සම්පූර්ණයෙන්ම විස්තරය. එතකොට ඔයගන්ට පතන්දරයක් වගේ මේක දැනගන්න පුළුවන්. මේක ලියන එකකින් බලාගෙන ඉන්න වගේ. හරි? මෙහෙම එකක් අපි පටන් ගමු. මේ දවස්වල CW එකට ඕන වෙලා තියෙනවා පරිප්පු ගේන්න. පරිප්පු ගේන්න ඕන. එතකොට පරිප්පු ගේන්න ඕන වුණාම ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ පත්තරවල ටීවී එකේ හැමදාම ඔය කේසස් පට අදිනවනේ. බලනකොට පොඩ්ඩක් ඔළුවට ගන්න. මොනවාරි දෙයක් කරන්න ඕන නම් ඉස්ලාම් මොකක්ද ඒගොල්ලෝ කරන්නේ? ටෙන්ඩර් එකක් හදවනවා. ටෙන්ඩර් එකක් හදවනවා. very good. ටෙන්ඩර් එකක් හදවනවා. ටෙන්ඩර් එකක් හදවලා කිව්වහම ඔන්න කම්පැනිස් 10ක් විතර පරිප්පුකාරයෝ ටික පරිප්පුකාරයෝ ටික ටෙන්ඩර් එක ඇප්ලයි කරනවා. ඔබට ABCD කියලා කට්ටියක් කරනවා. කරනකොට ලෝක වෙළඳපොලේ අපි දන්නවා දැන් සාමාන්‍ය පරිප්පු කියන්නේ ටොන් එක මේ මම කියන්නේ බෝගා උගන්නන්න ඔළුවට එන පිටරක් ගත්ත මිසක් මේ හරියටම නෙමෙයි ඔන්න දෙන්න ගන්නත් පුළුවන් දෙන්න අපිට පරිප්පු කිලෝ එකක් ලංකාවට ගේනකොට 150ක් වෙනවා කියලා 22,000 into no die $150,000 divided by 200 හරි අතටම වෙන්නේ රුපියල් මේ $750ක් විතර වගේ තමයි ටන් එකක් වෙන්නේ. නමුත් අපි ඉගෙන ගන්න පහසුකම්ට ගමු ලෝක වෙළඳපොලේ පරිප්පු මිල ටන් රුපියල් මේ sorry ඩොලර් 1000යි කියන්නේ. ඩොලර් 1000යි. දැන් එතකොට අර 10 දෙනාගෙන් දැන් ඕනනම් පුරාණ කොලයක් අරගෙන මේ ටික ලියා ගන්නද මම තමන් ආපහු ප්‍රශ්න අහනකොට මට මම ලියා ගන්නෑ. ඒ කියනවා දැන් අපි ටෙන්ඩර් බෝඩ් එක දන්නවා රුපියල් ඩොලර් 1000ක් තමයි සාමාන්‍ය ඔරෙන්ජ් එන්නේ. ඒකේ ටෙන්ඩර් එකේ තියෙනවා ඩොලර් 990ක්. right? B ගේ ටෙන්ඩර් එක දාලා තියෙනවා B 992ක්. C දාලා තියෙනවා 990. D දාලා තියෙනවා 1000. E දාලා තියෙනවා 1000. F දාලා තියෙනවා 1200. ABCDEF G තියෙනවා ඩොලර් 890. දැන් කී දෙනෙක් ඉන්නවද? 7 දෙනෙක් ඉන්නවා. කෙනෙක් ඉන්නවද? 7 දෙනෙක් ඉන්නවා. අපි 7 දෙනෙක් සියමු නැත්තම් තව 7 දෙනෙක් ඉන්නවා. ඔය 7 දෙනා දැන් පුතේ ලියාගත්ත ටික ෆිගර්ස් ටික මතක තියාගන්න. හරි. ඔය 7 දෙනා ගමුකෝ අපි. දැන් එතකොට දැන් ඔන්න ටෙන්ඩර් එක කෝල් කළා, ටෙන්ඩර් එක ගාලා, ටෙන්ඩර් බෝඩ් එක ටෙන්ඩර් එක ක්ලෝස් කළා. දැන් ටෙන්ඩර් එක දානකොට අපි දෙන්න ඕන ටෙන්ඩර් බොන්ඩ් එකක්. ටෙන්ඩර් බොන්ඩ් එකක් දානවා. දැන්
දැන් ඔයා ටන් එකක් මේ 990 ගානේ 990 ගානේ එක ටන් එකක් ටොන් 100කට කීයද? ටොන් 100කට කීයද? දෙකෙන් තමයි ඔයගේ ටෙන්ඩර් එක එන්නේ. ඒ ටෙන්ඩර් එක නිකුත් කරනකොට අපි තුන ටොන් එක 900යි කියලා. ටොන් එක 900යි 900ව ටොන් 1000ක්. US dollars ලක්ෂ 9ක්. US dollars ලක්ෂ 9ක් ටොන් 1000ක්. ටොන් 100ක් ගමුකෝ අපි. වැඩි නැතුව ටොන් 100ක්. 900 වැඩි කළා ටොන් 100ක්. US dollars 90000ක්. US dollars 90000ක ටෙන්ඩර් එකක් තමයි දැන් දාන්නේ. මම දාලා තියෙන්නේ ඒ 90ට ගිය මිනිහා. මේ 990ට ගිය එක. එතකොට එයා ඒකට දෙන්න ඕන sorry 990යි into 300යි 99000ක් ඩොලර් 99000ක් වෙනවා. ඩොලර් 99000ට මෙයා ටෙන්ඩර් එක දානකොට එයා දෙන්න ඕන ටෙන්ඩර් බොන්ඩ් එකක් 102ක into 2%. ඩොලර් 1980ක ටෙන්ඩර් බොන්ඩ් එකක් දෙන්න ඕන. ඩොලර් 1980 දැන් තියෙන ගානට අපි තුමු නිකන් රෆ්ලි 205 ගාන කියලා 4,50,900ක 4,50,900ක ටෙන්ඩර් බොන්ඩ් එකක් දෙන්න ඕන. ටෙන්ඩර් බොන්ඩ් එකක් දෙන්න ඕන. බිඩ් එහෙම නැත්නම් බිඩ් බොන්ඩ් එකක් දෙන්න ඕන. අන්න ඒකට තමයි අපි කියන්නේ ලංසු බෙදුම් කරයක් කියලා. තමන් ඒක ඉදපත් කරනකොට අපි දෙන්න ඕන එක. රයිට්? එහෙම කළාම අර व्याज हो निस्सार frivolous tenders ඉදිරිපත් කරනවා. නැත්නම් පාරිනේ එමෙලා ගන්න. right? එතන ටෙන්ඩර් බොන්ඩ් එකක් කියන්නේ මොකක්ද කියලා දැන් තේරෙනවද? තේරෙනවා සර්. එතකොට ඔන්න දැන් ටෙන්ඩර් බොන්ඩ් එක ක්ලෝස් කරනවා. ටෙන්ඩර් බොන්ඩ් එක ක්ලෝස් කරලා මේ sorry ටෙන්ඩර් බොන්ඩ් එක නෙමෙයි ටෙන්ඩර් එක ක්ලෝස් කරලා අර කමිටි එකකින් දැන් තෝරනවා. දැන් ඕක තෝරද්දී ඔයා හිටියනම් කමිටි එක ඔයා කාටද දෙන්නේ? 890ට ප්‍රයිස් කරා G. 890ට ප්‍රයිස් කරා G. තව ඉන්නවද? අට ගානක් ඉන්නවනේ. ළමෙක් යත් ඉන්නවා ටෙන්ඩර් බෝඩ් එකේ. ඔයා කීයද දෙන්නේ? සාමත යන පහසු අපද 995 995ට දෙනවා ඒ පුතා. ඒ කියන්නේ එයා අර 995ට දාපු එක්කෙනාගෙන් අත යටින් ගානක් අරගන්න. එහෙමනේ වෙන්නේ නේ. එහෙම වෙනවද? ඒක පුරුදු ඇති. අත යටින් ගානක් අරගෙන හරියට මම ඔයාලට දෙන්න 995ට දුන්නොත් කාගේ සල්ලිද කෙලවෙලා යන්නේ? රටේ සල්ලි. ඊට පස්සේ ඒක ගෙනල්ලා කවුද පරිප්පු කන්නේ? අපි 150ට ගෙනාවොත් අපිට 225ට පරිප්පු හම්බ වෙයි. 990ට මේ නම්බර හරි එකක් අපි මේ වගේ ගෙනල්ලා බැරිලා ඒ ගෙනාපු විදන් ඔක්කොම අරලා ඉවරලා පරිප්පු 300ට 400ට දෙන්න ගියොත් එහෙම ඔයගේ දේවල් තමයි වෙන්නේ. ප්‍රයිස් කීප් වෙනකොට ඩිස්කවුන්ට් වෙන ඉන්නත් වැඩි මට තේරුන්නේ නැහැ පුතේ. ප්‍රයිස් එක අඩු වෙනකොට හොඳ ප්‍රශ්නයක් අහනවා මට හරියට ප්‍රශ්න පැහැදිලි වුණේ නැහැ. අහන්න බෑ. එවරේජ් එක 1000 නම්
ගොඩක් අඩු වෙනකොට ඩිෆෝල්ට් වෙන්න පුළුවන් ප්‍රතිශතය වැඩිනේ. ඩිෆෝල්ට් වෙන කතා කරේ මොකටද වෙලාද? ඒ ප්‍රොජෙක්ට් එකට 1000 වලින් කරන්න තියෙන එකට ගොඩක් අඩු කරත් ඒකේ අවුලක් තියෙනවා නේද? ඒකයි ඔය කිව්වේ. හරි. ඔය කතාව හරි පුතේ. දැන් 18 මාකට් එකේ යනකොට පරිප්පු 890කට කවුරු හරි කරන්නේ දැන් ඒක නම් පුතේ හොඳටම පැහැදිලිව උදාහරණයක් දෙන්න පුළුවන්. ඔගොල්ලෝ CWT කියලා පරිප්පු අරන් තියෙනවනේ. ඒකම පරිප්පු අරන් තියෙනවද? කාගල් ස්කේල්ස් ආපිකෝ ස්පා එකේ ඒවත් කියලා ගන්නව නේද ඔයගොල්ලෝ පරිප්පු? ඒ දෙකේ වෙනසක් තියෙනවද? ක්වොලිටි එක වෙනසක් තියෙනවා. ඔය පරිප්පු වල තියෙන කළු වැටනේ. පරිප්පු වල කළු වැට තියෙනවා. එතකොට CWK ගන්න එකේ මේ කළු වැට වල පරිප්පුත් තියෙනවා. වීඩියෝට කිව්වොත් කළු වැට වල පරිප්පු තියෙන්නේ. කළු වැට තමයි වැඩි. මේ කියන්නේ ක්වොලිටි එක අඩුයි. අරවේ ක්වොලිටි එක වැඩි. ඉතින් ලෝක වෙළඳපොලේ 18 යනවා නම් 890ට කෙනෙක් දෙනවා නම් අපි දැනගන්න ඕනේ ඒකේ ක්වොලිටි එකේ ලොකු අඩුපාඩුවක් ඇති කියලා. හරි. හරියට නිකන් අපේ තේ ෆැක්ටරිස් වලින් අතු ගාලා දාන තේ කුඩුත් තියෙනවනේ ඒවත් විකුණනවානේ. අන්න ඒ වගේ. එතකොට අපි ඒ වෙලේ තෝරගන්න මම නම් ඉන්නවා නම් කමිටි එකේ මම තෝරගන්නේ ඒව 990ට එකෙත් තිබ්බ නේද? 990ට අපි 991 න අපි තෝරගත්තා කියලා. හරි. හරි අපරයක් දෙන්න. යා. එතකොට දැන් එතකොට 990 කියන එක මට නම් හොඳ සාධාරණ ගාණක්. ක්වොලිටි එක හොඳයි කියලා හිතනවා. ඩොලර් 10 වෙනස තියෙන්නේ. 1000ක් ගැන කතා කරාම මේ ඉතින් ඒකින්ද අපි ඔය විදිහට අපි කරමු. 990ට ඒකට අපි දුන්නේ කියලා අපි හිතමු. එතකොට මේ කම්පැනි එකට කතා කරලා කියනවා මේ කම්පැනි A වලට කතා කරලා කියනවා හරි අපි ඔයාගේ ඔයාට අපි කොන්ට්‍රැක්ට් එක දෙනවා. ඔයා දැන් අපිට දෙන්න performance bond එකක්. ඉටු කිරීමේ බඳුන් කරලා දෙන්නේ. ඔයා දැන් පොරොන්දු දෙන්න මේක ඉටු කරනවා කියලා. ඒතර අර කියනවා හරි එහෙනම් මම දෙන්නම් කියලා. එයා දෙනවා performance bond එක. ඒ performance bond එක සාමාන්‍යයෙන් බොහෝ විට අර ගිවිසුමගෙන් 10% හෝ 10 100යි අතර. එච්චර වෙන්නේ 10% හෝ 15ක් කියලා ලියා ගන්න. 10% හෝ 15ක් වෙනවා. ඒතකොට දැන් ඉස්සෙල්ලා දුන්නේ 2යි නේ. 2යි. දැන් ඇත්තටම 990ට අපි ගියා නම් 990 එක්කෙනාට 990ව 1000ක් නේ. 300ක් කිව්වනේ. 300ට 99000යි US dollars 99000යි into 2%. 1980යි. ඩොලර් 1980ක ගැරන්ටි එකක් දෙනවා. අපි රුපීස් වලින් වැඩි කළොත් රුපියල් 200 කියලා අපි හිතමු. 200 කියලා ගත්තොත් 3,96,000ක බැංක් ගැරන්ටි එකක් දෙනවා. ඒකත් එක තමයි දීලා තියෙන්නේ. දැන් අපිට කියනවා මේ 99,000 වටිනාකමට 10%ක performance bond එකක් දෙන්න ඕන. ඒකෙන් 10% කියලා කියන්නේ 99,000න් 10% කියන්නේ ඩොලර් 9,900. 200න් වැඩි කළොත් 1,980,000. 1,980,000. 1,980,000 වලට අපි දැන් බැංක් ගැරන්ටි එකක් දෙන්න ඕන. ඒ දෙන්නේ performance ගැරන්ටි එකක්. අපි මේක මම හරියටම පරිප්පුටි ගන්නලා බාර දෙනවා කියලා කියන ගැරන්ටි එක. දැන් එයාගේ අර
2% එක වෙනම තියෙනවා. හරිද? ඊට අමතරව මේ 10% දෙනවා. ඒක දුන්නට පස්සේ තමයි අපි අර 2% ගැරන්ටි එක රිටර්න් කරන්නේ කැන්සල් කරගන්න එක. එතකන් රිටර්න් කරන්නේ නැහැ. එතකන් අර ABCDFGH ඔක්කොටම දීපු ඒ ටික තියෙනවනේ ඒ ගැරන්ටිස් ටික ඒවත් හෝල් කරන් ඉන්නේ. ඊට පස්සේ අපි දෙනවා මේ ඒගොල්ලන්ගේ අරගොල්ලන්ගේ ඒවා රිටර්න් කරලා දානවා. දැන් ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් බැරිලාවත් දැන් ඔයාලට කිව්වොත් එහෙම 990 ගැරන්ටි එක මම අපි පිළිගන්නවා. දැන් ඔයාලා performance ගැරන්ටි එකක් දෙන්නේ කොහමද? දැන් 1,980,000 වලට ගෙවන්න මේ බැංක් එකක් හොයාගන්න නැහැ මේ ගැරන්ටි එක ගන්න මේ මිනිහා අතේ සතේ නැති හිඟන්නේ. එහෙනම් කොහමද perform කරන්නේ? අන්න දැන් එතකොට එයා කියනවා දැන් මට දෙන්න විදියක් නැහැ කියලා. අන්න එතකොට අපි දෙනවා ඊගාවට ළඟම කැන්ඩ සමානලට අපි දෙන්න පුළුවන් 992කට 992කට කෙනෙක් හිටියා නේද? පොර කෙනෙක් B හිටියා 92. ඔව් B හිටියා 992කට හිටියා. එතකොට අපි 992කට දෙනවා. දීලා එයා නෝ performance bond එකක් දෙන්නේ කියලා. ඒතර එයා දෙනවා performance bond එක. ඒතර එයාට අපි contract එක බාර දෙනවා. job එක බාර දෙනවා. දීලා අර ඒගේ සල්ලි තියෙනවනේ 2% එක. නම්බර් 7ක් දෙන්නේ අපි ඒකට ක්ලේම් කරනවා. බැංකුවෙන් ගෙවන්න ඕන CW එකට. අනිත් ඒකේව රිටර්න් කරනවා. දැන් පැහැදිලිද ඒක? සර් මේ ඉටු කිරීමේ බැඳුම් කර කියන එක සමහර පොත්වල කාර්ය සාධන අප කර කියලා තියෙනව නේද? දෙකම එකයි. මම මේක දාලා තිබ්බේ පුතේ. පුතේ නෙමෙයි මෙතනක් තියෙනවනේ. දැක්කද? දෙවෙනි එක දැක්කද? හරි හරි සර් හරි. හරි සර් හරි. right performance bond okay ඊගාට අත්තිකාරම් ගෙවීම බඳ කර එක වචන වලින් තියෙනවා අත්තිකාරම් ගෙවීම බඳ කර දැන් ඔන්න අපි හිතමු දැන් මේ පරිප්පු කේස් එකේදී දැන් මෙයාට දැන් මෙයා පරිප්පු ගේන්න දැන් performance bond එකක් දීලා දැන් එතකොට මෙයාට ඕන වෙනවා CW එකෙන් පොඩි ඇඩ්වාන්ස් එකක් LC එකක් අරින්න තිබේ LC එක අරින්න ඕන මේ ඒකේ අපිට මාජින් තියන්න ඕන තව අරහේ පැත්තට ඇඩ්වාන්ස් එකක් දෙන්න ඕන ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා ඉතින් මෙයා CW එකට කියනවා මට 150ක ඇඩ්වාන්ස් එකක් දෙන්නේ කියලා 150ක ඇඩ්වාන්ස් එකක් දෙන්න ගමු CW එක 150ක ඇඩ්වාන්ස් එකක් දෙන්නේ නැස්ති හැබැයි ඒගොල්ලෝ කියනවා හැබැයි ඕගොල්ලෝ දෙන්න ඕන හරිද මේ මට දෙන්න ඕන ඇඩ්වාන්ස් පේමන්ට් බොන්ඩ් එකක්. ඉතින් මං ආපහු මං බැංකුවට යනවා. බැංකුවට ගිහිල්ලා මං ඉල්ලනවා මට ඇඩ්වාන්ස් පේමන්ට් බොන්ඩ් එකක් දෙන්න. ඒක සාමාන්‍යයෙන් ගිවිසුම් මගෙන් 5% හෝ 20% දක්වා ප්‍රමාණයකට ඇඩ්වාන්ස් පේමන්ට් බොන්ඩ් එකක් දෙන්න ඕන. මෙන්න මේක හරි ඩේන්ජරස්. අර වගේ නෙමෙයි. මොකද අපි සල්ලි ගන්නවනේ. දැන් අපි හිතමු අරකින් ආන කිව්වේ 99000ක් න අපි උනේ 99000න් මේ 10ක් කියලා ගමු අපි 10ක ඇඩ්වාන්ස් පේමන්ට් බොන්ඩ් එකක් දෙන්න ඕන 9900ක ආපහු 1,900,000 ගානක අපි ඇඩ්වාන්ස් පේමන්ට් බොන්ඩ් එකක් දෙනවා බොන්ඩ් එකත් එක දුන්නාට පස්සේ අපි සල්ලි ටික දෙනවා මොන හරි දෙයක් උනේ නැත්තම් ගෙවන බවට ඒ ගාවට දැන් මේ බොන්ඩ් එක නාව දැන් ඔන්න වැඩේ ඉවරයි හැබැයි දැන් අර පාරේ වැඩේ ගත්තමු ඒකත් ඔය වගේම ඇවිල්ලා පාරේ වැඩේ එතින්දී මේගොල්ලෝ අවුරුදු 10 ගැරන්ටි එකක් දෙනවා. අවුරුදු 10කට ගැරන්ටි එකක් දෙනවා. එහෙම නැත්නම් යම් කිසි කාලයකට උපකරණ නඩත්තු කරනවා කියලා කිව්වා. නොරච්චෝලේ පලාගාරේ උපකරණ නඩත්තු කරන්න තමයි ආවේ. ඒකෙන් කරගත්තා. අන්න එතකොට අපි මේ වොරන්ටි ගැරන්ටි එකක් දෙනවා. අන්නේ අවස්ථාවේදී. අදවා ගැනීම බැලුම් කරයක් කියලා කියන්නේ මේ මගෙන් ගැනුම්කරු විසින් ගිවිසුම සම්පූර්ණ කරන තෙක් රඳවාගෙන සිටින රඳවා ගැනීමේ මුදල් ඉක්මනින් මුදා ගැනීමට හැකි වෙනවා. මේ බෙදුම් කර මගින් කොන්ත්‍රාත්තුව සම්පූර්ණ කිරීමෙන් පසුව තිබෙන බන්ධනයන් ඉෂ්ට නොකළොත්
හොඳවාගත් මුදල් ගැනුම් කරට ආපහු දීමට අප වෙනවා. right okay ඔය විදිහට තමයි යන්නේ. ඊළඟ රේගු බෙදුම් කර. රේගු බෙදුම් කර කියන්නේ රේගුවෙන් භාණ්ඩ නිදහස් කර ගැනීම සඳහා රේගු අධ්‍යක්ෂක ජෙනරාල් වෙත නිකුත් කරන බෙදුම් කරයක්. දැන් ගොඩක් වෙලාට දැන් අපි පොඩි බඩු ගේනකොට අපිට රේගු බෙදුම් කර නැහැ. ගෙලින්ම අපිට කියනවා ඩියුටි ගෙවලා ගන්නයි කියලා. ඒකට මේ ලොකු මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට කස්ටම් බොන්ඩ්ස් තියෙනවා. ඒගොල්ලෝ කස්ටම්ස් වලට ඒ බෙදුම් කර දීලා ඒ බෙදුම් කර උඩ ඒගොල්ලෝ බඩ්ජට් ක්ලියර් කරගන්නවා. පස්සේ ටැක්ස් එක අරගොල්ලෝ වෙනම ගන්න. අපි තුම් කන්ටේනර්ස් 5ක් ගෙනාවා කියලා කන්ටේනර්ස් 5 තියෙන බඩු චෙක් කරගන්න දවසක් දෙකක් විතර යනවානේ. ඒ වැරලා ඔක්කොම එක බාලා විතරන්නේ. ඉතින් එච්චර එනකන් බල ඉන්න බෑනේ. ඉතින් මේගොල්ලෝ කරන්නේ කෙලින්ම කස්ටම් බොන්ඩ් එකක් දීලා අර බඩුට නිදහස් කරගන්නවා රේගුවේ. නිදහස් කරලා ඒගොල්ලන්ගේ වෙයාහවුස් එකට අරන් ගිහලා වෙයාහවුස් එකේ තියලා අන්න කස්ටම් ඔෆිසර්ස්ලා ඇවිල්ලා ඒක බලලා ඩියුටි ගහනවා. නමුත් දැන් එතකොට මේ කස්ටම් වලින් බඩුව අරගෙන රිලීස් කරගෙන ඉවරයි. බොන්ඩ් එකක් තියලා. හරි? ඒ වගේ වෙනවා. දැන් මතකයි මම මේ 10ක විතර ගුලන්න මම දන්නවා රාජකාරී පිටරටවල කරලා අවුරුදු 10ක විතර පස්සේ මම 2007 ලංකාවට එනකොට මම එහෙද පාවිච්චි කරපු මගේ සෝෆා සෙට් එතකොට අල්මාරි පුටු මේස ඇඳන් කුස්සිය බඩු අරම ඔක්කොම ෆ්‍රිජ් එක තරම තිබුණේම තියෙනවා ඒකක්වත් තියලා ඉන්න ආවේ නැහැ මම ඒ දෙවි කරන්න ගියෙත් නැහැ මොකද ලංකාවට ඇවිල්ලා මට ඒ වගේ ගන්නත් බෑ මම ඒක ඔක්කොම ගෙනාවා ලොකු කන්ටේනර් එකක දාලා ගෙනාවා ගෙනාවට දැන් ඔක බාලේ වල ඔක්කොම නිදහස් කරන්න එකින් එක බලලා ඩිපි ගන්න රේගුවෙන් වෙන වැඩක් නැහැනේ ඉතින් ඒගොල්ලෝ ඒ වගේ වෙලාවට කරන්නේ එලින්ම මට කියනවා බොන්ඩ් එකක් තියන කියලා මට මතකයි ඒකින් තියලා 1,25,000ක බොන්ඩ් එකක් තිබ්බා 1,25,000ක බොන්ඩ් එකක් දීලා බඩ් එක අරන් ආවා බඩ් එක මම කන්ටේනර් එක ගහලා මම ඒගාව තිබ්බට පස්සේ කස්ටම් ඔෆිස් එකක් ආවා ඇවිල්ලා සීල් එක කැඩුවා කස්ටම් සීල් එක කඩලා ඊට පස්සේ යා මම බඩු බානවා දැන් මගේ අර මිනිස්සු ටික බඩු බානවනේ බඩු බානකොට එයා ඔක්කොම චෙක් කරලා බලලා මම එයාට දීලා දෙනවා මැනිෆෙස්ටෝ එක මොනවද තියෙන බඩු කියලා බඩු ඔක්කොම චෙක් කරලා බලලා එච්චරයි කියලා ඩියුටි ගියා දැන් මට නම් අර සතෙක්වත් ඩියුටි වැදුන්නේ නැහැ මොකද හේතුව තඹ සතෙක්වත් වැදුන්නේ නැහැ හේතුව උනේ අපි අවුරුදු ගානක් තිස්සේ ඉඳලා යනකොට අපිට තියෙනවා එලවන්ස් එකක් ඒ එලවන්ස් එකට ඇතුළේ තමයි ඒක තිබුණේ ඉතින් ඒ වගේ ඊට පස්සේ තමයි කස්ටම් රිලීස් ලෙටර් එක දුන්නාට පස්සේ තමයි මට ගිහිල්ලා බැංකුවට ගිහිල්ලා අර සල්ලි ටික ආපහු ගන්න පුළුවන් වෙන්නේ. ඒ මගේ බොන්ඩ් එකේ සල්ලි රිෆන්ඩ් කරගන්න. ඒක රේගු බඳුන් කරේ. ෆයිනෑන්ෂල් බොන්ඩ්ස් තියෙනවා බැංකු ණය සහ අයිරා ලබා ගැනීම සඳහා අපේක් ලෙස මේ මුල්‍ය බෙදුම් කර අපිට භාවිත කරන්න පුළුවන්. ඉතින් අපි වෙන බැංකුවකින් අපේ සිස්ටර් කම්පැනි එකකට ණයක් ගන්නවා නම් දැන් උදාහරණයක් වශයෙන් ගන්න ලේසි එකක් තමයි ජොන් කීල්ස්ලා. ජොන් කීල්ස්ලාගේ ජොන් කීල්ස් හෝල්ඩින්ග් සමාගමේ අනුබද්ධ ආයතනයක් තමයි පීසා හට් එක. පීසා හට් එක දැන් එකක් ගන්න ඕන පීසා හට් මේකට ඒගොල්ලන්ට ලොකු මේ ලෝන් එකක් ගන්න ඕන බැංකුවකින්. දැන් පීසා හට් එක එළ වෙනම පැනලා ඒ පීසා හට් එක ගන්න ඇප් එකට තියන්න බෑ. එතකොට ඒක පීසා තියන්නේ ජොන් කීල්ස් හෝල්ඩින් සමාගම ඒගොල්ලෝ දෙනවා අපකරයක්. ඒගොල්ලෝ අප වෙනවා ඒගොල්ලෝ වෙනුවෙන් අර පීසා හට් එකේ ඒ මූල්‍ය පාසුකම් ලබා දෙන්න.
ඒකට අපි අප වෙනවා. ඒකට අපි කියන්නේ ෆයිනෑන්ෂල් බොන්ඩ් ස්කීම්. ඊගාවට ඉල්ලුම මත බැඳුම් කර සහ කොන්දේසි සහගත බැඳුම් කර. ඉල්ලුම මත බැඳුම් කර සහ කොන්දේසි සහගත බැඳුම් කර. දැන් ගොඩක් වෙලාවට අපේ බැඳුම් කරක් වෙන්නේ on demand bonds. ඉල්ලුවට ගවන්න ඕන demand bonds. අනික තමයි conditional bonds. කොන්දේසි සහගතයක්. Right? bonds තියෙන demand bonds. On demand යන්නේ. එතකොට මේ කොන්දේසි සහගත මේ ඉල්ලුම මත බැඳුම් කරවලට කියන්න පුළුවන් තව නමක් තමයි කොන්දේසි රහිත බැඳුම් කර ලෙස unconditional bonds. අරක conditional bonds නම් unconditional bonds තමයි demand bond එක කියලා කියන්නේ. ඉල්ලුම ගමන් දෙන ඉච්චරයි. කිසි දෙයක් බලන්න කරන්නේ නැහැ. ගැනුම් කරුවන්ගේ පූර්ණ අභිමතයක් මත ඉල්ලුව විටක ගෙවන්න ඕන. ඒ වගේම එවැනි ගෙවින් ඉල්ලීමක් තියෙනවා නම් ඒකට කරු කරන්න බැංකුව බැඳී ඉන්නවා. හරි? මොනවද ප්‍රශ්නයක් තියෙනවද? මොනවද ප්‍රශ්නයක් තියෙනවද? ඩිමාන්ඩ් බොන්ඩ් කියන්නේ ක්‍රෙඩිට් බොන්ඩ් එකටමද සර්? නෑ ක්‍රෙඩිට් බොන්ඩ් යන්න මේ ඩිමාන්ඩ් බොන්ඩ් එක කියන බතේ මේ කෙලින්ම ක්‍රෙඩිට් බොන්ඩ් එකේ මූල්‍ය එකක් නේ. ඒක නෙමෙයි ඩිමාන්ඩ් කියන්නේ අපි කෙලින්ම ඉල්ලුවකම හරි දෙන්න ඕන. එතකොට අපිට කියන්න බෑ කො වාගේ අර සර්ටිෆිකේට් එකක් තියෙනවද මේ සර්ටිෆිකේට් එකක් තියෙනවද COC එකක් තියෙනවද ඒවා ඉල්ලන්නේ නෑ. ඉල්ලුව දැන් ගැනුම් කරු එහෙම නැත්නම් බෙනිෆිෂරි සල්ලි ඉල්ලුවා නම් ඉල්ලුව ගමන් බැංකුව ගෙවනවා. on demand. මොනවාද ප්‍රශ්න තියෙනවද? right. අනිත් එක තමයි කොන්දේසි සහගත බැඳුම් කර. කොන්දේසි සහගත බැඳුම් කර. කොන්දේසි සහගත බැඳුම් කර කියන එක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කියන conditional. අරක unconditional මේක conditional. right? ඒ කියන්නේ ලේඛනගත සාක්ෂි අවශ්‍ය කොන්දේසි සහගත බැඳුම් කර ලේඛනගත සාක්ෂි අනවශ්‍ය කොන්දේසි සහගත බැඳුම් කර. එකක් තියෙන්න පුළුවන් documentary evidences ඕන ලේඛනගත සාක්ෂි අවශ්‍යයි. right? අනිත් එක තමයි ලේඛනගත සාක්ෂි අනවශ්‍ය කොන්දේසි ගත බැඳුම් කර. right? දැන් උදාහරණයක් වශයෙන් ලේඛනගත සාක්ෂි අවශ්‍ය කොන්දේසි ගත බැඳුම් කරයක් කියලා කියන්නේ conditional guarantee එකක් කියලා කියන්නේ දැන් අපි හදමු බිල්ඩින් එකක් හදන්න කියලා. බිල්ඩින් එක හදලා ඉවරනහම අපිට ඉදිරිපත් කරන්න ඕන දෙයක් තමයි කොන්ත්‍රාත් කරු අපිට දෙන්න ඕන මේ බිල්ඩින් එක තියෙන ප්‍රදේශයේ local authority එකෙන් දෙන්න ඕන document එකක් තියෙනවා. මොකක්ද ඒක? ඔගොල්ලෝ ගෙවල් හැදුවමත් ඒක දෙන්න ඕන. ගන්න ඕන. බැංකුව ඉල්ලනවා. බැංකුව ලෝන් එකක් දුන්නාට පස්සේ බැංකුව කියනවා ඒක බැංකුවේ කන්ඩිෂන් එකක්. ඔයගොල්ලන්ගේ ස්ටාෆ් ලෝන් එකටත් කන්ඩිෂන් එකක්. COC දෙන්න ඕන. මොකද්ද? COC එක. COC certificate. Certificate of conformity. COC. Certificate of COC certificate. Right? COC certificate. Certificate of conformity. Certificate දෙන්න ඕන. දැන් COC certificate එක අරයා දෙන්නේ නැහැ. එහෙම නැත්නම් COC certificate එකෙන් ඇවිල්ලා රින් ටික නම් හරි නෑ. කොයිලා කරන්ට් වැදිලා මැරෙයිද දන්නේ නැහැ මිනිස්සු. කියලා කන්ඩිෂන් දෙයක් කියලා දෙනවා. අපිට ගැනුම් කරු එහෙම නැත්නම් බෙනිෆිෂරි බලන්න මේක කැච් ගන්න. අන්න බිල් පස්සේ මේ අවුල කරන්න මම තමයි කියන්නේ. ඒක නේද? COC එකේ
අල්ලා ඩිමාන්ඩ් කරනවා. මේක හරි දෙයක් නෙමෙයි කියලා. රයිට්? ඒක එකක්. අනිත් එක තමයි ලේනගත අනවශ්‍ය කොන්දේසි. අනවශ්‍ය කොන්දේසි ගත බෙදුම් කරේ. දැන් ඊගාවට තියෙනවා ඒකම COC එක ඇවිල්ලා COC එක හරි නැත්තම් තමයි ඒ විදිහට යන්නේ. අනිත් එක COC එක දෙන්නෙම නැහැ. ඒ මිනිහා ඉල්ලනවා COC එක දෙන්නේ නැහැ. හැබැයි ඒක එක කන්ඩිෂන් එකක්. COC එක දෙන්න ඕනයි කියන එක කොන්ට්‍රැක්ට් එකේ කන්ඩිෂන් එකක්. ඒ ගැරන්ටි එකක් දීලා තියෙනවා. මෙයා මේක ඉවරලා මාස 3ක් ඇතුළත COC එක දෙන්න ඕන. COC එක දීලා නැහැ. ඒත් අපිට පුළුවන් ඒ කන්ඩිෂන් එක තියෙන හින්දා COC එක නොදුන්න හේතුවට අපිට ඩිමාන්ඩ් කරන්න පුළුවන් එකක් දාන්න පුළුවන්. පැහැදිලිද ඒක? රයිට්. ඊගොට බෙදුම් කරන මේ ක්‍රියාපටිපාට දැන් මේවා ඇත්තටම සමහර විට එන්න පුළුවන් සමහර විට නොවෙන්න. මම මේ වැඩි මේක කරනකොට ඉගෙන ගන්නත් එක්ක මම කියන්නේ බෙදුම් කරන නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය තමයි සමහර රටවල් අනුව එම රටේම බැංකුවලින් බෙදුම් කර විතරයි පිළිගන්නේ. ලංකාව නම් ඒ වගේ තමයි අපි ගොඩක් වෙයි ලොකු ඒවට. අනේ අපේ රටේ බැංකුවකින් දෙන එක හොඳයි. මේ චීනගේ එහෙම මලක් එපයි. මොකද අපිට ඇත්තටම ක්ලේම් එකක් આવත් අපේ රටෙන් මේකෙන් ගන්න ලේසියි. එවැනි අවස්ථාවලදී මූලික බැංකුවේ වන්දිපූර්ණයේ රේව අර්ථලාභියාගේ රටේ බැංකුවකින් බෙදුම් කරේ නිකුත් කරනවා. ඒතර මං කියවනේ එක්සිම් බැංක් එකේ කවුන්ටර් ගැරන්ටි එක උඩ පීපල්ස් බැංක් එක ගැරන්ටි එක ඉෂුව් කරනවා. රයිට්? බෙදුම් කරේ නිකුත් කරන බැංකුව මගින් මූලිකව සලකා බලන්න ඕන කරුණු කීපයක් තියෙනවා. When you are issuing the bank guarantee, there are certain items that you have to check. That is, සැපයුම් කරුගේ කාර්ය සාධන හැකියාව. එයාගේ performance කොහොමද හැකියාව? හරි? අර මිනිහා හොඳ කම්පැනි එකක්ද කියලා. මාර්ග නවලෝක කන්ස්ට්‍රක්ෂන් ඔය ආයතන හොඳයි. right? ඒකම කොන්ට්‍රැක්ට් එක එනවා මේ මිලියන 100ක කොන්ට්‍රැක්ට් එකක් එනවා බිල්ඩින් එකක් හදන්න මාර්ග නවලෝක එතකොට ඒ වගේ ලොකු කම්පැනිස්ත් එක්කම අපේ ගමේ කොම්පැනියක් මේ ජයශ්‍රී බාසුන් නැහැගේ ජයශ්‍රී බාසුන් නැහැ අපේ ගෙවල් හදන බාසුන් නැහැ කෙනෙක් ජයශ්‍රී බාසුන් ඒක හැප්පෙන දානවා ජයශ්‍රී කියලා හැකි. එතකොට පීපල්ස් බැංකින් ඕක ඉෂුව කරනවා නම් එයා පොඩ්ඩක් බලන්න ඕන මේ ජයශ්‍රී එකනාගේ බැංකුවට ගිහිල්ලා ගිහිල්ලානේ අපි මෙයාගේ බැංකුවෙන් මේ මාතර කියලා පීපල්ස් බැංක් මාතරෙන් ඉල්ලනවා ජයශ්‍රී ඉල්ලනවා අපි බලන්න ඕන මිලියන 100ක කොන්ට්‍රැක්ට් එක කරන්න ජයශ්‍රී වාසුන් නැහැ කොහොමද අසල් කරන්න දන්නේ නැති මිනිස්සයා හැටියට ඇඟිලි සට කියන්නේ ජයශ්‍රී වාසුන් නැහැ යාට කරන්න පුළුවන්ද ඒ කොහොමද අන්න ඒවා ටිකක් බලන්න ඕන අදෙන් කරගෙන ණය යාගේ කොහොමද පාස් පර්ෆෝමන්ස් ඒ ස්ථාවරත් කොහොමද ඒ බලලා තමයි අපි නිකුත් කරන්න ඕනේ නිකන් අර ආපහු වලියට කරන්නේ නැහැ නිකරුණේ බෙදුම් කරේ ඉල්ලීම් කිරීමේ එක තියෙනවා unnecessary කරනවා සමහර කට්ටිය. අන්න ඒ වගේ ඒවා වෙන්න මග සලස්වන්න ඕන. බැංකුවක් බෙදුම් කරේ වටිනාකම අයිදුම් කරුගේ අනුමත ණය සීමාවේ සටහන් කරන්න. mark the applicant's credit line. applicant ගේ credit line එකේ ඒක mark කරලා තියාගන්න. අයිදුම් හානි පුරන්න count indemnity from the applicant. ඉංග්‍රීසියෙන් කියන එක ලේසි ඇත්තටම.
Google ලියද්දිත් ඉංග්‍රීසි සිංහලෙන් කලවුවත් තමයි නැහැ අකුණු හම්බෙනවා. සාමාන්‍යයෙන් බැඳුම් කරේ වටිනාකමින් 2% දක්වා වූ වාර්ෂික ගාස්තුවක් අය කරනවා. සාමාන්‍යයෙන් අපි බොන්ඩ් එකක් කළාම බැංකුවකින් ආච් කරනවා 2 to 3% charges ගන්නවා. බොන්ඩ් එකේ වටිනාකමෙන් 2 to 3% charges ගන්නවා. හරි? ඒක තමයි සාමාන්‍ය charges. ඉතින් රිස්ක් එක වැඩි නම් අපි ඊට වඩා වැඩි කරන්න පුළුවන්. Guarantee formats, right? All guarantees should be issued in accordance with the bank's approved format. අපි guarantee එකක් issue කරද්දී bank එකේ තියෙන approved format එකක්. අන්නේ format එකට තමයි අපි issue කරන්න ඕනේ. හරි? එතකොට any deviations should have the approval of the bank legal department. තාමත් වැදගත්. bank guarantee එකක් දෙනවා කියන්නේ බැංකුව මේ සල්ලි ගෙවන බවට සහතිකයක් දෙන්නේ. එතකොට අපි bank එකක standard format එකට ඒක අපේ ලීගල් එකෙන් approve වෙච්ච එකක්. ඊට අමතරව වෙන ක්‍රමවලට යනවා නම් යම් කිසි ක්‍රමයකට හරි යනවා නම් අපි අපේ බැංකුවේ ලීගල් ඩිපාර්ට්මන්ට් එකෙන් ඒ අවසරය ලබාගෙන තියෙනවා. අර ස්ටෑන්ඩඩ් ෆෝමැට් එකෙන් වෙනස් වෙනවා. කරක් වලට ගන්න දෙයක් නැහැ. ගැරන්ටි දෙන්නේ නැහැ කියලා කස්ටම් බයින්නොත් කරන්න දෙයක්වත් නැහැ. ඒක තමයි බැංකුවේ ප්‍රොසීජර් එක. Certain repute of beneficiaries may have their own format. සමහර කට්ටිය ඉන්නවා මේ කේල්ස් එතකොට මේ ආපිකෝ කාගේස් වගේ කම්පැනිස් වල ගැරන්ටිස් වලට ආවම ඒගොල්ලන්ගේම ෆෝමැට් තියෙනවා. අන්නේ ෆෝමැට් එක අපි බලන්න ඕනේ ඉස්සලාම මේ අපේ ලීගල් ඩිපාර්ට්මන්ට් එකට යනවා. ඒ ලීගල් ඩිපාර්ට්මන්ට් එකේ ඇප්‍රූවල් එක ආවට පස්සේ තමයි අපි ඒක කරන්නේ. ඒ ෆෝමැට් එකේ important aspect of a bank guarantee, right? Bank guarantee එක තියෙන්න ඕන අත්‍යවශ්‍යම අංග මොනවාද? Name of the applicant. applicant ගේ නම තියෙන්න ඕන. ඊගාවට details of the beneficiary. අර්ථලාභියාගේ details තියෙන්න ඕන. A short description of the transaction. මේ ගනුදෙනුවේ කෙටි බොහොම කෙටි හැඳින්වීමක්. වාක්‍ය දෙකකින් තුනකින් බොහොම කෙටියෙන් හඳුන්වා දීම. description එකක් තියෙනවා. Amount of the liability and expiry and claim procedures. Picture මේකේ liability එක කවද්ද මේක expire වෙන්නේ? කල් වෙන්නේ? guarantee එක. ඊගා claim එක කරන්නේ. ඒක පැහැදිලිව තියෙනවා. හරි. applicable law and jurisdiction. ඒකත් තමයි දෙක. මේ guarantee එකට බලපාන නීතිය කොහෙද? නීතිය කොහෙද? right? ඒකම මොන අධිකරණ බල ප්‍රදේශයක නීතියටද මේක යටත් වෙන්නේ? Under what jurisdiction? ඒකේ තමයි වැදගත්. අනික applicable law කොහෙද මේ වෙන්නේ? applicable law and jurisdiction. අපි හැමතිස්සෙම guarantee එකක් issue කරනවා. ඒකදී ඒගොල්ලෝ කියනවා මේ අපේ ඒක contract එකේ හැටියට contract එක using ප්‍රකාරව issue කරන බැංකුව ඒගොල්ලන්ගේ issued in Sri Lanka under the jurisdiction of Socialist Republic Sri Lanka. Right? ඒකයි මේකේ රටේ නීතිය අනුව තමයි බලපාන්න වෙන්නේ. වෙන්නේ දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වෙනවා නම් කොහොමද ඒක වෙන්නේ කියන එක අපි දැනගන්නත් ඕන. right? බැඳුම් කරයක් අවලංගු කිරීම
කල්පිරීමෙන් පස්සේ අපිට පුළුවන් අවලංගු කරන්න. හැබැයි කල්පිරීමට ප්‍රථම අන්තිම සුමානයක් විතර තියලා අපි කල්පිරීමට පෙර අවලංගු කරනවා නම් කල්පිරීමට පෙර අවලංගු කරනවා නම් අපිට වෙනවා අර්ථලාභයාගේ පූර්ණ අනුමැතිය ලබා ගන්න. අර්ථලාභයාගේ පූර්ණ අනුමැතිය අපිට ලබා ගන්න ඕන. එහෙම නැත්නම් අපි කරන්නේ නැහැ. right? කල්පිරීමෙන් පස්සේ ඒත් ඕනද අපිට? බෙනිෆිෂරිගේ අනුමැතියක් ඕනේ නැහැ සර්. බෙනිෆිෂරිගේ අනුමැතියක් ඕනේ නැහැ. ක්ලේම් එකක් තියෙනවා නම් එයා නීති අනුකූලව කියන්න පුළුවන්. ක්ලේම් එකක් තියෙනවා එයා ඉල්ලලා තියෙනවා. ඊට පස්සේ ක්ලේම් එකක් આવත් අපිට දෙන්න බෑ. ඒක වෙනම දෙයක්. නමුත් සාමාන්‍යයෙන් බැංකු පරිචයක් හැටියට ඒගොල්ලෝ they inform the beneficiary. ඒගොල්ලෝ කියනවා please be advised that we are this particular guarantee has been expired on 25th September 2021. Right? If there were no claims, therefore, please be advised that we will cancel the guarantee if we do not receive any objections within 5 banking days, or no before 30th September, or no before 30th September. අපි එහෙම දැම්මා. ඒක දාලා දීලා 30 සෙප්තැම්බර් අපි කැන්සල් කරලා දානවා. දැන් අරගොන්ට වචනයක් කතා කරන්න බෑ. ඒගොල්ලෝ ක්ලේම් එක එව්වේ නෑ. ඒක වෙනම දෙයක්. මගේ සමහරට ක්ලේම් එක එවලා අපි කියන්නේ මේ වෙන්න පුළුවන් දේවල්. හරිද? නඩු යන්න පුළුවන් දේවල්. ක්ලේම් එක එවලා මේ දවස්වල මොකක්ද තියෙන්නේ? රට වහලා චපල් වැඩ කරනවද? නෑ. කුලිය වැඩ කරන්න නෑ. right? එතකොට එහෙම වුණොත් එහෙම මේ රටේ තියෙන තත්ත්වය උඩ තමයි මේ ක්ලේම් එක දිලිව කරගන්න බැරිුනේ. ඉතින් එහෙම තියෙද්දි කළොත් එහෙම අපිට මම ප්‍රශ්නයක් වෙනවා. අපි අර මනුස්සයෙක් සල්ලි ටික ප්ලීස් කරලා ඉවරයි. සිකියුරිටි එක. ඉතින් ඒකෙන්ද අපි කෝකටත් හොඳයි අපි අර වගේ ලියුමක් දාලා ගන්න එක. right? බැඳුම් කරලා දීර්ඝ කරනවා නම් සීලම පාර්ශ්වයන්ගේ අනුමැතියට යටත් වෙන්න ඕන. right? okay. මේක වැදගත් වෙනවා. මම නම් හිතුවේ නෑ මේ බැඳුම් කර වලට තියෙනවා කියලා මේ URDG එකේ කිසිම මේ මට නම් හොයාගන්න නෑ සිංහල ට්‍රාන්ස්ලේෂන් එකක්. ඊට මම කිව්වා මේ URDG 758 ඩවුන්ලෝඩ් කරගන්නයි කියලා. ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. මම එක ප්‍රශ්නයක් කියනවා 2018 සැප්තැම්බර් 7 වෙනි ප්‍රශ්නේ. ඒකේ කියනවා බොහෝ බැංකු ඔවුන්ගේ ඉල්ලුම් කරගෙන මේ හැල්ලා තියෙනවා URDG 758 අනුකූල තමයි වෙන්නේ කියලා අහලා කැලි 4ක් දීලා තියෙනවා. අපකරයක් යටතේ වූ ඉදිරිපත් කිරීමක් පරීක්ෂා කිරීම. අපකරයක් යටතේ වූ ඉදිරිපත් කිරීමක් පරීක්ෂා කිරීම 19 වෙනි වගන්තිය මේක මොනවද කියලා අහනවා. මේක දැන් අවුල දැනගෙන ඉන්න ඕන. මේ ඩිමාන්ඩ් එක දානකොට කොහොමද කරන්නේ? ඊගාට ආදේශය ගෙවීම පරීක්ෂා කිරීම සඳහා කාලය. ඒ කියන්නේ time for examination of demand payment. time for examination of demand payment. මොනවද? එතකොට ගෙවීමේ මුදල් වර්ගය currency of payment. article 21. ඊගාවට කාලය දිගන්න හෝ ගෙවන්න 23 වෙනි අන්තිය expiry provisions. කාලය දිගු කිරීම හෝ ගෙවීම and pay article 23. ඉතින් ඒවා මොනවද කියලා අහනවා. එතකොට අපි මේක ඉන්න ඕන එහෙමනම්
මොනවද මේ demand guarantees මොනවද කියන එක. එතකොට URDG certificate වල article 19 වල වගන්තිය කරන්නේ ඉදිරිපත් කිරීම පදනමට කියන එක. ඒ ටික බලන්න ඕනේ. ඒ ටික බලන්න මම ආපහු දැන් කියන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට දෙනවා නම් මේ වගේ ඒවාම තමයි ආපහු කරකෙන්නේ. ඒකෙන්ද කෝගල් අරක ඩවුන්ලෝඩ් කරන්න. ඩවුන්ලෝඩ් කරලා ඉවරලා මේක ඇරිය ගමන් 2018 සැප්තැම්බර් පාස් පේපර් එක ගන්න. මොඩල් ආන්සර්ස් පේපර් එක. මොඩල් ආන්සර්ස් අරගෙන ඒක 7 වෙනි ප්‍රශ්නේ කියලා බලන්න. ඒක සම්පූර්ණයෙන්ම තියෙනවා. මට වෙලාවක් තිබුණොත් මම බලන්නම්. හැබැයි ඉතින් ඒක කරන්න සම්පූර්ණ URDG එක කරන්න ඕන. හරි. ඒක අතින් පන්තියට URDG එකකින් questions අහන එක. අපනයන කරුවාට බැඳුම් කර වලින් ඇති කරන ප්‍රශ්න. මේ අපනයන කරුවාට වලින් ඇති කරන ප්‍රශ්න මොනවද? මේකත් එකපාරක් ආව ප්‍රශ්නයක්. කවුරුද දෙක මේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක්. අපනයන කරුවාට බැඳුම් කර වලින් ඇති කරන ප්‍රශ්න මොනවද කියලා. එතකොට එකක් තමයි අපනයන කරුගේ ණය ශ්‍රේණියට ඇති බලපෑම. අපනයන කරුගේ ණය ශ්‍රේණියට තියෙන බලපෑම. ඒ කියන්නේ එයාට තියෙන්න ඕන මේ guarantees ඉෂු කරන්න ගැරන්ටි ලිමිට් එකක් තියෙන්න බෑ. ඒතර ලිමිට් එක මේ ගැරන්ටි ඉෂු කළාම අපි යාර හිර වෙනවා. යා බ්ලොක් වෙනවා. ණය ශ්‍රේණියට තියෙන බලපෑම. ගෙවීම් මිලීමකදී නොපැකිල ගෙවීමට හැකි අරමුදල් වෙන් කර ගැනීම. ඒක තමයි බැංකුවට ඕනේ. අර ලිමිට් එක මාක් කරන්නේ ඒකනේ. ලිමිට් එක මාක් කරලා තියෙනවා. මරලා ඔන් ඩිමාන්ඩ් આવොත් ගෙවන්න කොහොමද? අවසර රහිතව බැඳුම් කර දීර්ඝ කිරීම. අවසර රහිතව බැඳුම් කර දීර්ඝ කිරීම. සමහර බැංකු මෙම වැරදිකාරයෙක් ඉටු කරති. අවසර රහිතව බැඳුම් කර දීර්ඝ කරන එක දැන් බැඳුම් කර එක්ස්පයරි ඩේට් එක බැඳුම් කර එක්ස්පයරි ඩේට් එක ඇවිල්ලා සැප්තැම්බර් 30 තියෙද්දී ඔයා දන්නෙත් නෑ අර අර්ථලාභියාගේ ඉල්ලීමක් උඩ අර්ථලාභියා කියන මේක නෑ අර්ථලාභියා කියන මේක දික් කරන්න තව මාසයකට කියලා. ඔක්තෝබර් 30 වෙනකම් මේක දික් කරන්න කියලා. ඒත් ඔක්තෝබර් 30 වෙනකම් දික් කරන්න කිව්වම එහෙම බැංකුව වලට කරන්න බෑ. එහෙනම් බැංකුව අනිත් පාර්ශ්වයනොත් අහන්න ඕන. අහලා කරන්න ඕන. දැන් ඔයා ඊට පස්සේ ඔයා හරියටම මේක බැඳුම් කරේ එක්ස්පයරි ඩේට් එකෙන් පස්සේ දැන් හිතනවා දැන් මගේ කොන්ට්‍රැක්ට් එක ඉවරයි කියලා. නමුත් නෑ. බැංකුව ඒක දික් කරලා අපි දන්නෙත් නෑ. ඒ වගේ වැරදි කරන්න බෑ. ඒක ලොකු අපනයන කරුවන්ට ඇති කරන බලපෑමක්. අසාධාරණ ලෙසට බැංකුව බැඳුම් කරවලට ගෙවීම ඉල්ලා සිටීම. අසාධාරණ ලෙසට. මේක නම් මට හරියට වෙලා තියෙන දෙයක්. සමහර ප්‍රොකියුමන්ට් වලදී ගොඩාක් වෙලාට ඒක වෙන්නේ මේ ආමිනේවි ආෆෝස් වගේ කට්ටියට ඒගොල්ලෝ මේ දෙකක් පල්ලක් දන්නෙත් නෑ ප්‍රොකියුමන්ට් ඩිපාර්ට්මන්ට්ස්. ඒ ඩිමාන්ඩ් කරනවා හරි මේක කරේ නෑ මේක ගෙවන්න මේක ගෙවන්න කියලා. එතකොට මගේ කස්ටමර් ඉඳන් කියනවා නෑ නෑ සර් ගෙවන්න එපා මේ අපි ඔක්කොම ඉෂ්ට කරලා තියෙන්නේ. ඉතින් මම අරගොල්ලන් එවුවම කියනවා එහෙමද? පොඩ්ඩක් ඉන්න බලන්න. ඔය හරි දැම්ම ගෙවන්න එපා. තව පොඩ්ඩක් ඉන්නකෝ බලන්න. අපි හෙට ඇවිල්ලා කියන්නම්. ඒ අතරේ අර මම අරයට කියනවා ඔන්න ගිහිල්ලා මේක ඉවර කරලා දාන්න. එතකොට අර කම්පැනි එකට ගිහිල්ලා බලලා ඔන්න අපිට ඊට පස්සේ කෝල් එකක් දෙනවා. හරි මේ ඩිමාන්ඩ් එක අපි විත්ඩ්‍රෝ කරනවා කියලා. එහෙම කරන්න හොඳ නෑ. මම ඒ වගේ කට්ටිය ගේවා මගේ කස්ටමර්ට රික්වෙස්ට් එකක් ආවොත් මම කියන අනේ මට බෑ මොකද මට හරි කරදරයක්. මොකද මම ගෙවන්න බැඳලානේ ඉන්නේ. බැංකුව ගෙවන්න බැඳලා ඉන්නේ. නමුත් මේක හරි කරදරයක්. රයිට්? එන කට්ටිය බැඳුම් කරන නිසා අපේ යන කවුරුත් බැඳුම් කරන නිසා ඇති වෙන ප්‍රශ්න විසඳා ගැනීම හෝ අඩු කර ගැනීමට හැකියාවරු බැඳුම් කරේ අපේ යන කරුගේ ණය ශ්‍රේණියට බලපාන අයරු අපේ යන ණය ශ්‍රේණිය මගින් ප්‍රතිපූර්ණ කිරීම
අපනයන ණයරක්ෂණ ඔප්පුවක්. right? අර ස්ටැටිස්ටික් වල දෙන අපනයන ණයරක්ෂණ ඔප්පුව අන්න ඒ වගේ එකකින් පූර්ණය කරන්න පුළුවන්, ඉන්ඩෙම්නිෆයි කරන්න පුළුවන්. වෙනත් රක්ෂකයෝ ඉන්නවා. වෙනත් රක්ෂණ ආයතනද සුසු පරිදි වන්දි පූර්ණය දෙන්න සුදානම් ඉන්නවා. වෙනත් මේ බැංකුවට අමතරව අනිත් රක්ෂණ ආයතන වගේ මේ ඉන්ඩිකේටර්ස් දෙන්න ලෑස්තිලා ඉන්නවා. අවසර රහිතව බැඳුම් කර දීර්ඝ කිරීම හැමතිස්සෙම අපි ඒතර වගන්තියක් දාන්න ඕන. ඕනෑම දීර්ඝ කිරීමක් සඳහා අපට යන කොරගේ ලිඛිත බලය අවශ්‍යයි කියලා වගන්තියක් දාන්න ඕන. එතකොට අර ප්‍රශ්නේ විසඳගන්න පුළුවන්. අසාධාරණ ලෙස අත්කාරම් ගෙවීමේ අප කරහා රැඳවීමේ මුදල් අප කර ඉදීම. එතකොට අපි කියන්න ඕන අපේ ක්‍රියාත්මක වීමේ යම් යම් වගන්ති අපි මේකට ඇතුළත් කරන්න ඕන. මෙන්න මේ වගේ දේවල් වෙන්න ඕන කියන එක. හරි අනවශ්‍ය දේවල් නොවෙන්න. ඕකේ. බැඳුම් කර සැපීම අවශ්‍ය වූ විටක අපට යන විසින් ගත හැකි වෙනත් පූර්ව ආරක්ෂාවන් ප්‍රිකෝෂන්ස් මොනවද කියලා බලමු. අපි හැමතිස්සෙම ගන්න ඕන බැඳුම් කරන්න නිකුත් කරන්න ඉස්සලා සුදුසු විදිහට KYCC ඒවා අපි ගන්න ඕන. නියෝජිතයෙක්පත් කරලා තියනවා වඩා හොඳයි. අපට යන කවුරු අපි තුමු වෙන රටක වැඩක් කරනවා නම් එයාට නියෝජිතයෙක්පත් කරනවා. දැන් අපි තුමු පද්ධතිය හදනකොට චීන සමාගමේ අපේ නියෝජිත සමාගමක් ලංකාවේ තියෙන්න ඕන. එතකොට ඒවා ඔක්කොම ඒ ප්‍රාදේශීය නියෝජිතය මගින් මේ විසඳ ගන්න පුළුවන්. මිලට පිරිවැය ඇතුළත් කිරීම බැඳුම් කර පිරිවැය කොන්ත්‍රාත් මිලට ඇතුළත් කරන්න පුළුවන්. බැඳුම් කර ගන්නකොට අපි කිව්වනේ බර ගණන් යනවා කියලා මේ බොන්ඩ්ස් වලට නේද? මිලියන ගණන් යනවානේ බොන්ඩ්ස් වලට අප තියන්නේ. ඒවත් අපි කොන්ත්‍රාත් මිලටම දාන්න පුළුවන්. ඒකට අපිට පොඩි කවර් එකක් හදා ගන්න පුළුවන්. හැබැයි ඉතින් සමහරට අපිට බිස්නස් එක නොලැබෙන්නත් පුළුවන්. නමුත් අපි අපේ ප්‍රිකෝෂන්ස් ගන්න එක හොඳයි. ලාභයට කරන්න ගිහිල්ලා අනාගන්නේ නැතුව. රක්ෂණය. අසාධාරණ ලෙස බැඳුම් කර යටතේ ගෙවීම් ඉල්ලා සිටීමට එරෙහිව රක්ෂණයක් ලබා ගන්න පුළුවන්. අර ස්ලෙසික් ගැරන්ටියක් ගත්තොත් අන්න ඒක ඒකෙදි දෙනවා. හරි. හරි. ඉතින් අපි මම කොහොම හරි මැනේජ් කළා ඉවර කරගන්න. දැන් මොන හරි ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවද? එකම එක ප්‍රශ්නයක් මට මේ විදිහට ඔළුවට ආවේ. ඒක තමයි. මම හිතන්නේ ඔයගොල්ලන්ට මම කීප එක හොඳටම තේරුණා. හරි? අර URDG එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. URDG එක ඩවුන්ලෝඩ් කරලා ඒක පුළුවන් ඉක්මනටම ඩවුන්ලෝඩ් කරලා ඉංග්‍රීසියෙන් තියෙන්නේ. අපි ඊට පස්සේ වෙලාවක් තිබුණොත් මම URDG එක ඉංග්‍රීසියෙන් ඔයගොල්ලොත් එක්ක ඩිස්කස් කරනවා. ඔයගොල්ලෝ ගාවත් කොපීස් ගත්තොත් මට කොපීස් මේ කරන්න බෑ. ප්‍රින්ටර්ස් ගැන එකපාරක් කියවලා මට කියන්න ලබන සුමානේ ඊගව සුමානේ වෙනකොට සුමානකින් විතර වගේ කියන්නකෝ මානස කොහොමද අපිත් දැන් කියෙව්වා සමහර ඒවා තේරෙන්නේ නැහැ. ටිකක් ඩිස්කස් කරන්න කැමතියි කියලා කිව්වට පස්සේ මම ඔයගොල්ලොත් එක්ක ඩිස්කස් කරන්න. මට ඒක මම පිළිතුරු තියෙනවා මට මේක මතක් කරන්න. ඒක මතක් කරලා කරන්න. ඒකම ක්ලාස් එක ඉවරෙන්න ඉස්සෙල්ලා මම කියන්න ඕනේ ක්ලාස් එක පටන් ගන්නකොටම කිව්වා මුගක් ක්ලාස් එක්සෑම් එක දෙසැම්බර් ජනවාරි වෙනකොට තියෙවි. කොවිඩ් වසංගත තත්ත්වයේ උඩ මේක පාඩම් කරන්න හොඳටම අපි රිවිෂන් ක්ලාස් එකක් අපේ රිවිෂන් එකක් අපි කරනවා. ඊගාට ජෙනරල් රිවිෂන් එකක් ඉවි මාසෙකින් හෝ දෙකකින්. හැබැයි ඒ රිවිෂන් එකේදී අපි පන්තියේ උගන්වන දේවල් උගන්වන්නේ නැහැ. පාස් පේපර්ස් දෙකක් හෝ තුනක් වැඩිමුණොත් දෙකක් හෝ තුනක් ඩිස්කස් කිරීම පමණයි සිද්ධ වෙන්නේ. ඒකම අද දීලා තියෙනවා එපුවා ඔයගලන්ට IBSL එකෙන් ඩවුන්ලෝඩ් ඔයගලන්ට අප්ලෝඩ් කරලා ඇති මාව ඉවැලුවේට් කරන්න. ගුරුවරයාව ඉවැලුවේට් කරන්න ඉවැලුවේෂන් එකක්. අන්නේ ඉවැලුවේෂන් එක පුරවලා දැන් ක්ලාස් එක ඉවරයිනේ. එතකොට දැන් ඒක පුරවලා
ඒගොල්ලන්ට යවන්න කොහොමත් තව දවස් වැඩි වුණොත් දවස් එකක් හෝ දෙකක් හෝ ඇතුළත ඒක IBSL එකට යවන්න. අපි මම ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙනවා එන්නේ ඉවැලුවේෂන් එක. මම කියන්නේ මොනවද කරන්න ඕනේ කියලා, මම හොඳද නරකද, මම කොහෙද අඩුපාඩු තියෙන කියන එක ඉවැලුවේට් කරලා දාන්න. හරිද? ඒක තමයි තාමත් ඒක වැදගත්. සමහරවිට ඉතින් වක් හොඳයි. මම ඒක ගුරුවරයෙක්ට තියෙන ලොකු සන්තෝෂය. මම ගිය සුමානේ මට ලැබුණා කැලණිය කැම්පස් එකේ මම third year lecture කරද්දී ඩයිස්රැක් කරනවා third year ළමයින්ට අන්තිම batch එකට lecture කරාම ඒගොල්ලන්ගේ evaluation එක කැලණිය කැම්පස් එකත් කියලා තුනා මේ මට ඒක ඒවල තියලා කිව්වේ so we are also proud of you කියලා undergraduates ලා 87ක් ඒගොල්ලෝ කියලා දෙන කොහොමද very good හරි excellent හරි ඒගොල්ලෝ දාලා තුනා මේ evaluation එක ඒකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල් තියෙනවා. තව අපි කොහෙද ඉම්ප්‍රූව් කරගන්න ඕනේ කියන එක. මොකද මේ කොවිඩ් ප්‍රසංගයත් එක්ක පන්තියක කතා කරනවා වගේ නෙමෙයි සම්පූර්ණ වෙනස්. ඒකෙන්ද ඉවැලුවේෂන්ස් හරියට කරලා දෙන්න. Thank you very much. අපි නම් ලබන සුමානේ හම්බෙමු. හම්බෙලා තවත් පාඩමක් දැන් ඉක්පට පාඩම් ටික ඉවර කරලා මේ කරමු. ඒ අතරේ ඔයගොල්ලෝ හැමදාම හෝම්වර්ක් වලට හැම සුමානෙම ගණන් දෙකක් තුනක් හදලා තියාගන්න. ඊගාට අපි එකපාරට මේ ගන්න මම අර හම්ස්ලි මිස්ටර්ත් කිව්වා අය දවසක් අරගෙන ඉතුරු ගණන් ටිකත් මේ කරලා දාන්න කියලා. හැබැයි එයාත් කිව්වේ ළමයින්ට ගණන් පුළුවන් තරම් කළාට පස්සේ අපිට ටට්ටක් ගාලා කියාගෙන යන්න පුළුවන්. උගන්නන්න බෑ. උගන්නලා තියෙන දැන්. right? Okay. So thank you very much.